තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි ඔබතුමාට. ගිය සතියේ ලසිල් කළුබෝවිල මහත්මයා ස්කන්ධ විභංගයේ අභිධර්ම භාජනීය වේදනා ස්කන්ධේ ඉඳන් නාමස්කන්ධ හතරම සාකච්ඡා කරා විභාග වන ආකාරය. එතනදී රූපස්කන්ධ විභාගයේ අභිධර්ම භාජනීය ණය ක්‍රමයේ රූපස්කන්ධ විභාගයේ අපි ඊට කලින් සතියේ සාකච්ඡා කරා. ගිය සතියේ වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන නාමස්කන්ධ හතරම විභාග කරා. වාර 4ක් ඔස්සේ විභාග වෙන්නේ දුක මූලක වාරය, තික මූලක වාරය, උබතෝ වඩක, බහුවිධ කියන එක නැවතත් වාර 4කට බෙදෙනවා. ඒ විස්තරය සම්පූර්ණයෙන්ම ලසිල් කළුබෝවිල මහත්මයා ගිය සතියේ කරා. එතකොට දැන් අපි අද පටන් ගන්න පුළුවන් පඤ්ඤ පුච්චක ණය. නමුත් මම කැමතියි මොකද මේ ස්කන්ධ විභංගය විභංග ප්‍රකරණයේ විභංග 18 අතුරින් අමාරු විභංගයක්. මේක හරියට තේරුම් ගත්තොත් අපිට ඉදිරියට තියෙන විභංග කිහිපයක්ම තේරුම් ගන්න පහසු වෙනවා. අපි ඉගෙන ගන්න කොටත් මේ ස්කන්ධ විභංගය අපි බොහොම කීප සැරයක් මේ පෙළ පොතත් කියවලා බලලා තමයි තේරුම් ගත්තේ මේ ස්කන්ධ විභංගයේ විශේෂයෙන්ම අභිධර්ම භාජනීය ණය. ඒ නිසා මම කැමති දැනගන්න මහත්මීන්ගෙන් මේ අභිධර්ම භාජනීය නාමස්කන්ධ හතර. පළවෙනි එක වේදනාස්කන්ධය. වේදනාස්කන්ධය යම් ප්‍රමාණයකට තේරුණාද ඔබතුමන්ලාට තුමියන්ලාට මේ පහුගිය සතිය තුල ලැබුණාද මේක නැවත නැවත කියවලා බලන්න මේක කොහොමද තේරුම් ගන්න අපි හරි ආකාරයෙන් තේරුම් ගන්න ඕනේ කියලා. මොකද මේ පෙළ පොතේ සියල්ලම සඳහන් කරලා ලියලා නැහැ. පෙය්‍යාලං ක්‍රමයෙන් තමයි ලියලා තියෙන්නේ. පළවෙනි එක දුන්නාට පස්සේ ඉතිරි ධර්ම ටික පෙය්‍යාලං ක්‍රමයෙන් දක්වලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බැලූ බැල්මට මේක තේරුම් ගන්න අපහසුයි. ඒ නිසා අපි නැවතත් මේක සාරාංශ විදියට හෝ යම් යම් ස්ථාන විදියට හෝ සාකච්ඡා කළ යුතුද කියලා මම දැනගන්න කැමතියි. බොහොම පින් මහත්මිය නැවත වරක් කළොත් නම් හොඳයි කියලා මට හිතෙනවා. අපි බොහෝ දුරට දීර්ඝ විස්තර කළ යුතුද එහෙම නැත්නම් සාරාංශගත කළ යුතුද කියන එක අපි බලමු. මොකද මේ ස්කන්ධ විභංගයේ අභිධර්ම භාජනීය ඉත අපහසුයි තේරුම් ගන්න. පෙළ පොත පමණක් බලලා තේරුම් ගන්න අපහසුයි. පෙළ පොත බැලුවත් ඉගෙනගෙන නැවත බලනකොට තමයි මේක ධාරණය වෙන්නේ හරියටම මේ කියන්නේ මොකක්ද කියන්නේ. ඒ මහත්මිය කිව්වා වගේ අපි මේක බලමු නැවත වරක්. එතකොට මේ පෙන්වන්නේ පිටුව පෙළ පොත 27. මම හිතන්නේ පෙළ පොත පරිහරණයේ ඉතාමත්ම වැදගත්. ඒකින්ද සියලුම මහත්මින් පෙළ පොත ළඟින් තියාගන්න. ඡේදය 66 පිටුව 27. දැන් මේකේ ගිය සතියේ කතා කරා මේ වේදනා ස්කන්ධය. දැන් මේ පෙන්වන්නේ දුක මූලක වාරය. දුක මූලක විභාගය. මේක හරියට තේරුම් ගත්තොත් ත්‍රික මූලක විභාගයත් තේරුම් ගන්න පහසුයි. ඒ නිසා අපි දුක මූලක විභාගය ඉස්සෙල්ලා තේරුම් ගන්න බලමු. දැන් මෙතන අපිට කිව්වා අපි සංඥාපනේ දැක්කා දුකයක්ගෙන ත්‍රිකය දුකේ බහා කරන දේශනාව කියලා. එතකොට අනිත් එක දස ආකාරයකට මේ දුක ත්‍රික සම්බන්ධ කරගෙන විභාග කරනවා. දැන් මේ පෙන්වන්නේ ඒ දස ආකාරය. එක් ප්‍රකාරයකින් වේදනාස්කන්ධය වෙයි, ද්වි ප්‍රකාරයෙන් වේදනාස්කන්ධය වෙයි, ත්‍රි ප්‍රකාරයෙන් වේදනාස්කන්ධය වෙයි, චතුෂ්ක ප්‍රකාරයෙන් වේදනාස්කන්ධය වෙයි, පංචක ප්‍රකාරයෙන්, ෂට් ප්‍රකාරයකින්, සප්ත ප්‍රකාරයකින්, අෂ්ට ප්‍රකාරයකින්, නව ප්‍රකාරයකින්, දශ ප්‍රකාරයකින් වේදනාස්කන්ධය වෙයි.
එතකොට අපි ලියාගත්තොත් හොඳයි මේ ස්කන්ධ විභංගයේ අභිධර්ම භාජනීය ණය ක්‍රමයේ මහත්මිය ලියා ගන්නවද? ලියා ගන්නවද මම හෙමින් කියන්න? ලියා ගන්නවා. වේදනා ස්කන්ධය දුක මූලික විභාගය, ද්වික මූලක විභාගය, වේදනා ස්කන්ධය දශ ප්‍රකාරයකින් විභාග වේ. ඒක තමයි මේ පෙන්වන්නේ එක් ප්‍රකාරය, ද්වි ප්‍රකාරය, ත්‍රි ප්‍රකාරය. එතන දාන්න දශ ප්‍රකාරය කියලා දාලා ඡේදය 66. වරහන් ඇතුලේ හරිය ලියාගන්න ඡේදය 66. එතකොට අපි බලමු මේ මොනවද මේ කියලා. ස්පර්ශය හා සංප්‍රයුක්ත වූයේ. ඔන්න එක ප්‍රකාරයකින් වේදනා ස්කන්ධය විභාග කරනවා. ස්පර්ශය හා පස්ස සංප්‍රයුක්තයි. අපි දන්නවා වේදනා ස්කන්ධය ස්පර්ශයත් එක්ක සංප්‍රයුක්ත වෙනවා. එතකොට එක ආකාරයකින් තමයි ඒක දක්වන්නේ. ස්පර්ශය හා සංප්‍රයුක්ත වූයේ. කෙටියෙන් ලියා ගන්න. ඊට පස්සේ මේ ඡේදවලම තියෙන හින්දා කෙටියෙන් ලියා ගන්න. දැන් මේ 2යි 3යි ද්වි ප්‍රකාරයයි ත්‍රි ප්‍රකාරයයි තමයි මෙතන වැදගත් වෙන්නේ. මෙතනට ලකුණු කරගන්න ද්වි ප්‍රකාරයයි ත්‍රි ප්‍රකාරයයි තමයි මේකේ වෙනස් වෙන්නේ. අපි බලමු කොයි ආකාරයකද වෙනස් වෙන්නේ කියලා. එකම ආකාරයට නෙමෙයි මේ දෙක විතරයි වෙනස් වෙන්නේ. මෙතනයි චතුෂ් ප්‍රකාරයේ ඉඳන් දස ප්‍රකාර දක්වාම එකමයි තියෙන්නේ. එතකොට අපිට ඕනනම් මේක කඩන්න පුළුවන්. මේක 1 මේක 2 මේක 3 4 ඉඳන් 10 දක්වා 4 කියලා. එහෙම නැත්නම් වෙන අංකයක් දාගන්න ඒ හරි මොකක් හරි කියලා. 1 2 3 මෙතන 4 සිට 10. දැන් මම ඉදිරියට කියනකොට කියන්නේ 4 සිට 10 දක්වා කියලා. මොකද මේවා වෙනස් වෙන්නේ නැහැ. 1 වෙනස් වෙන්නේත් නැහැ. 2 වෙනස් වෙනවා. 3 වෙනස් වෙනවා. 4 සිට 10 වෙනස් වෙන්නේ නැහැ. 2යි 3යි වෙනස් වෙන්නේ වෙනස් ආකාරයකට. අපි ඒක බලමු. දැන් මේ ද්විප්‍රකාරයෙන් වේදනා ස්කන්ධය වේ කියනකොට වේදනාව සහේතුක වේදනාවක් තියෙනවා. අපි දන්නවා සහේතුක සිත්වල තියෙන වේදනාව, අහේතුක වේදනාවක් තියෙනවා. අහේතුක සිත්වල තියෙන වේදනාව. එතකොට සහේතුක අහේතුක ආකාරයට මේ වේදනාව දෙකකට බෙදනවා. දැන් මේ අපි දන්නවා මේ පෙන්වන්නේ මොකද්ද? අපි අර ධම්මසංගණියේදී ඉගෙන ගත්ත දුකය. සහේතුක දුක, සහේතුක පද දෙවෙනි දුකේ සහේතුක පදයයි අහේතුක පදයයි. අහේතුක ධම්මා අහේතුක ධම්මා. ත්‍රි ප්‍රකාරයෙන් වේදනා ස්කන්ධය වෙනකොට අපි දන්නවා කුසල වූ වේදනාවක්. කුසල් සිත්වල වේදනාවක් තියෙනවා, අකුසල් සිත්වලත් වේදනාවක් තියෙනවා. මොකද වේදනාව සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්. අව්‍යාකත සිත්වලත් වේදනාව තියෙනවා. එතකොට මේ පෙන්වන්නේ අපිට මේ වචන හුරුයි කුසල අකුසල අව්‍යාකත කියන්නේ ත්‍රිකයක්. පළවෙනි ත්‍රිකය. මේ පදේ ද්විප්‍රකාරයයි ත්‍රි ප්‍රකාරයයි හොඳට බලන්න. මෙතෙන්ට සලකුණු දෙකක් දාගන්න. ඊට පස්සේ මම මේවා විස්තර කරන්න යන්නේ චතුෂ් ප්‍රකාරය කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න. අපි දන්නවා කාමාවචර සිත්වල වේදනාව ඒ ආකාරයට දක්වනවා. පංච ප්‍රකාරයේ ගිය සතියේ විස්තර කරා. සුඛ ඉන්ද්‍රියක් ඇත, දුක් ඉන්ද්‍රියක් ඇත. ඉන්ද්‍රිය ආකාරයට ওই විදියට දිගටම විස්තර කරනවා. මම මේක මෙතන මේ එකින්ක විස්තර කරන්න යන්නේ නැහැ. අපිට කාලය මදි නිසා. එතකොට දැන් ඔන්න මේ දක්වලා තියෙන්නේ වේදනා ස්කන්ධේ පළවෙනි වාරය, විභාග වාරය. විභාග වාර 950ක් කියලා දුක මූලිකයට විභාග වාර 950යි කියලා ගිය සතියේ විස්තර කරා.
දැන් මේ තියෙන්නේ පළවෙනි විභාග වාරය. මේක දීර්ඝව පෙන්නලා තියෙනවා පෙළ පොතේ. දැන් අපි බලමු දෙවනි විභාග වාරය මොකක්ද කියලා. මොන මෙතන බලන්න. එක් ප්‍රකාරයකින් වේදනා ස්කන්ධය වෙයි. මේක වෙනස් වෙලාද අර ඉස්සෙල්ලා කියපු එක් ප්‍රකාරයට වඩා? වෙනස් වෙලාද? කවුරු හරි මහත්මියෙක් උත්තර දුන්නොත් හොඳයි. නැහැ. හරි. ද්වි ප්‍රකාරයෙන් වේදනා ස්කන්ධය වෙයි. මේක වෙනස් වෙලාද? මම මේ වෙනස් වෙලා දාන්නේ ඉස්සෙල්ලා මම පෙන්නපු දස ආකාරයේ ද්වි ප්‍රකාරයේ මෙතන දැන් පෙන්නන දස ආකාරයේ ද්වි ප්‍රකාරයේ වෙනසක් තියනවාද? සහේතුක වේදනා ස්කන්ධයක් ඇත, අහේතුක වේදනා ස්කන්ධයක් ඇත. වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ දුක නියත කරගෙන තියෙනවා, ෆික්ස් කරගෙන තියෙනවා. දැන් පළවෙනි වාරයේ තියෙන දුකමයි දෙවෙනි වාරයේ තියෙන්නේ. ත්‍රි ප්‍රකාරයෙන් වේදනා ස්කන්ධයේ වේ. විපාක වූයෙක් ඇත, විපාක ස්වභාව ධර්ම වූයෙක් ඇත, නේව විපාක න විපාක ධර්ම වූයෙක් ඇත. මේක වෙනස් වෙලාද? 66 ත්‍රි ප්‍රකාරයට වැඩිය මේක වෙනස්ද? නැහැ. හොඳට බලන්න. වෙනස්. 66 වෙනස් වෙලා. 66 ත්‍රිප්‍රකාරයේ තිබුණේ කුසල ත්‍රිකය සඳහා. කුසල වූ වේදනාවක් ඇත, අකුසල වූ වේදනාවක් ඇත, අව්‍යාකෘත වූ වේදනාවක් ඇත. දැන් තියෙන්නේ මොන ත්‍රිකයටද? විපාක ත්‍රිකය. විපාක ත්‍රිකය. ඔන්න අපි මෙතන හොයාගත්ත මොකද්ද වෙනස කියලා. මේ ප්‍රකාරයේ වේදනා ස්කන්ධය වෙනස් වෙලා නැහැ. 66 ඡේදයක් එක්ක බලනකොට ත්‍රි ප්‍රකාරයේ වේදනා ස්කන්ධය වෙනස් වෙලා. ඔන්න ඕකට තමයි ත්‍රිකයගෙන දුකේ බහා කියන්නේ. ඒ කියන්නේ දුකය ෆික්ස් කරනවා, ත්‍රිකය වෙනස් කරනවා. හරි. දැන් මම ප්‍රශ්නයක් අහන්නම්. හරියට තේරුම් ගත්තා නම් දැන් මෙතන තියෙන ඊළඟ පදේ මොකද්ද? උපාදීන අපිට යද්ද? උපාදීන උපාදානිය. මොකක්ද ඒකට කියන්නේ? ඒක උපාදීන ත්‍රිකය. උපාදීන ත්‍රිකය. ඔන්න බලන්න දැන් මෙතන තියෙනවා විපාක ත්‍රිකය. මෙතන තියෙනවා උපාදීන ත්‍රිකය. 66 ඡේදයේ තිබුණ කුසල ත්‍රිකය. දැන් මොකද්ද මේ කරන්නේ? වේදනා ස්කන්ධි ද්විපකාරය දුකය ෆික්ස් කරගෙන ත්‍රිකය වෙනස් කරනවා. හැබැයි ත්‍රිකය මෙතන වෙනස් කරනවා කියලා පෙන්නන්නේ ත්‍රික ටික විතරයි පෙළ පොතේ දක්වලා තියෙන්නේ. දැන් මට කවුරු හරි කියන්නේ මෙන්න මෙතෙන්ට. මෙන්න මෙතෙන්ට තව මොනවද එන ධර්ම? දැන් මේ අපි දස ප්‍රකාරය කිව්වට දැන් මේ තුනකින් ඉවර කරලා තියෙනවානේ. නේද? දැන් අපි යටට ගිහිල්ලා බලමු මේ පේලියක්ම තියෙන ත්‍රික ටික. ආයි පටන් ගන්න වෙනත් එකකින්. හරි. දැන් ඔයගොල්ලෝ මේක හරියටම තේරුම් ගත්තා නම් කියන්න පුළුවන් වෙන්න ඕන මෙතෙන්ට තව මොනවද එන ධර්ම මේ පෙయ్యාලමක් මේකේ පාලි පැත්තේ තියනවාද කියලා බලමු. නෑ මේවයි පෙయ్యාලමක් දාලා නෑ. මේ ත්‍රි ප්‍රකාර ගානක් දීලා තියෙනවා. එක සැරයකට ත්‍රි ප්‍රකාර විපාක ත්‍රිකය, ඊළඟ සැරේ ත්‍රි ප්‍රකාරේ උපාදීන ත්‍රිකය, ඊළඟ සැරේ ත්‍රි ප්‍රකාරේ සංකිලිට්ඨ ත්‍රිකය. ওই විදියට ත්‍රික ටික පෙන්නලා තියෙනවා. නමුත් මෙතෙන්ට මොනවද එන්න ඕන? කෝ අපේ දශ ප්‍රකාරය. මෙතනින් ලියා ගන්න පොතේ පැන්සලකින් හරි මෙතනින් පස්සේ එන්න ඕන ධර්මතා ටිකක් තියෙනවා. මොනවද ඒ? විපාකයෙන් පස්සේ මොකක්ද එන්න ඕන? හැටහය බලන්න. 66 මොනවද තිබුණේ ත්‍රික ප්‍රකාරයෙන් පස්සේ? චතුෂ් ප්‍රකාර, පංච ප්‍රකාර, षट ප්‍රකාර. මේවා මේ විදියටම එන්න ඕන. සප්ත ප්‍රකාර, අෂ්ට ප්‍රකාර, නව ප්‍රකාර, දශ ප්‍රකාර. ඔන්න ওই ටික තමයි මම කිව්වේ. මොකක් හරි අපි දැනට දාගමු A කියලා මෙතන ඉඳන් මෙතෙන්ට ලකුණක් දාගන්න. ඒ හරි මොකක් හරි A කියලා දැනට දාගන්නකො. ඔන්න ඔය A කියන ටික මෙන්න මේ මෙතෙන්ට එන්න ඕන.
කියන්නේ මේක යන්න ඕන දස ප්‍රකාර දක්වාම. එතකොට තමයි දෙවනි වාරය එන්නේ අර 950න් දෙවනි වාරය. දැන් ඒ ටික ලියාගත්තද කියලා කියන්න ඒ ටික තේරුණාද සහ පැන්සලෙන් ලියාගත්තද? ඉස්සෙල්ලා මට තේරුණාද කියලා කියන්න. මේ කියන්නේ ඒ එක දාන්න කියලා 67 මුල ඉඳන්ද නැත්නම් තුන්වෙනි එකේ ඉඳන්ද 10 වෙනකන්? නෑ දැන් අපිට 1 2 3යි මෙතන දීලා තියෙනවානේ. ඔව් ඒතර 3 ඉඳන් 4 ඉඳන්. දැන් මේ 3 තියෙනවානේ. දස වෙනකන්. 4 ඉඳන් දස දක්වාම මෙතෙන්ට එන්න ඕනේ 66 කියපු ආකාරයටම වෙනසක් නොවි. හොඳයි තේරුණා. හරි. ඊට පස්සේ එතකොට ඒක තමයි අර අපේ 950න් දෙවනි වාරය. 66 පළවෙනි වාරයේ දීලා තියෙනවා. දැන් මේ 67 මෙන්න මෙතෙන්ට වෙනකන් අපි අර 4 ඉඳන් 10 දක්වා සම්පූර්ණ කරයින් පස්සේ අපිට එන්නේ දෙවනි වාරය. පැහැදිලිද? පැහැදිලිද මහත්මයන්ට? මඩ මේක නැවත කියන්න මේ අර දස ප්‍රකාර දක්වා ලියන්න ඕන කොතනද කියලා? මම මේ ස්ක්‍රීන් එක පේනවා නේද? කහ පාට දාලා තියෙන්නේ. ඔව් අන්න එතනනේ. එතන ත්‍රි ප්‍රකාරයට පස්සේ අතුල් කරන්න ඕන චතුස් ප්‍රකාර, පංච ප්‍රකාර, අෂ්ට ওই විදියට දස ප්‍රකාර දක්වා මෙන්න මෙතන කියපු ආකාරයටම. මෙන්න මේ මම ලකුණු කරේ මෙතන. හරි. මෙන්න මේ කහ පාටින් පෙන්නන චතුස් පංච ෂට් මේවත් එක්කම මේ ටික නිකම් මේ විදියට නෙමෙයි. ඉතින් පොතක් අරගෙන මේක ලියන්න කීපයක් ලියනකොට ඉතා පැහැදිලිව පේනවා. ෂට් ප්‍රකාර මේ ඔක්කොම ටික එන්න ඕන. සප්ත ප්‍රකාර, අෂ්ට ප්‍රකාර, නව ප්‍රකාර, දශ ප්‍රකාර. මේවා වෙනස් වෙන්නේ නැහැ. මේ විදියටම එනවා. මේකට A කියලා දාගත්තා නම් මේ කහ පාටින් ලකුණු කරපු 4 ඉඳන් 10 දක්වා ඒක මෙන්න මෙතෙන්ට අතුල් කරන්න ඕන. මෙන්න මෙතෙන්ට. මොකද අපි දන්නවා මේ හැම එකක්ම දශ ප්‍රකාර යනවා. දුකයි ත්‍රිකයයි දැන් මෙතන ත්‍රිකය මාරු වෙලා තියෙන්නේ දුකය ෆික්ස් වෙලා තියෙනවා. වෙනස් වෙලා නැහැ. මේ දශ ප්‍රකාරයේම යනවා. පොතේ පෙන්නන්නේ එක තැනයි 66 ඡේදයේ විතරයි. ඒක හැමෝම මහත්මයෙකුටම පැහැදිලි වුණාද නැද්ද? අවසරයි ගුරුතුමිය. මේ ඒ කියන්නේ දැන් මෙතන මේ තුනෙන් පස්සේ දැන් මෙතන උපාදාන ත්‍රිකය තියෙනවා. ඒ වෙනුවට ඉතුරු මේකට ටික 19ක් එනවා කියවනේ. ඒ ටික 19ම මේ තුනේ විදියට තුන්වෙනි එකේ විදියට ගිහිල්ලා ඉතුරු ටික අර 66 තියෙන විදියට ඉතුරු ටික සේම් 10ට වෙනකම්. එහෙම හරි. මම ඒක එකපාරට කිව්වේ නෑ මම මේ දෙවනි වාරයේ කියලා තුන්වෙනි වාරයට මේ උපාදින්න ත්‍රිකයට උඩින් තව දෙකක් එන්න ඕන. මොනවද මේ දෙක? ඒ දෙක තමයි ත්‍රිප්කාරකින් වේදනාස්කන්ධේ වෙයි. ඒ ද්විප්‍රකාර ත්‍රිප්‍රකාර ඉතින් එන්න ඕන චතුත් ප්‍රකාර. මේ දෙක එන්න ඕන මේ උපාදින්නේට ඉස්සෙල්ලා. දැන් අපි කොටස් හැටියට බැලුවොත් ඔන්න මේකට පස්සේ අපි මෙතෙන්ට දැම්ම අර 4 ප්‍රකාර ඉඳන් දශ ප්‍රකාර. එතකොට ඔන්න දෙවනි වාරය අවසానයි. හරිද? දැන් තුන්වෙනි වාරේ පටන් ගන්නවා. තුන්වෙනි වාරයට වෙන්නේ මේක එකමයි මේක එකමයි. ඔව්. ත්‍රිකය වෙනස් වෙනවා. දැන් ත්‍රි ප්‍රකාරයෙන් වේදනා ස්කන්ධය වෙයි කියන එකට දානවා. උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානියා වූයෙක් ඇත. දාලා මෙතෙන්ට ආපහු දාන්න ඕන චතු ප්‍රකාර. 4 ඉඳන් 10 දක්වා. ඕකේ. තේරුණා මහත්මිය බොහොම පිං. ආධුනිකයෙක්. ඔක තමයි මේකේ දිගටම යන්නේ. මේ දෙක තේරුණා නම් මොකද මගේ ළඟ මගේ මේ පොත දිග අරගෙන මෙතන ඉන්නවා. මට පොත තියෙනවා මහත්මිය. ලංකාවෙන් ගෙනල්ලා. ඉතින් ඒක හින්ද උත්සාහ කරනවා තේරුම් ගන්න. බොහොම පිං මහත්මිය. ඔබතුමිය වෙන රටක ඉඳන් දැන් හුම්කන් දෙන්නේ? ඔව් මහත්මිය මම ඕස්ට්‍රේලියාවේ ඉඳන් හුම්කන් දෙන්නේ. බොහොම හොඳයි. මේක තියෙනවා මං විභංග ප්‍රකරණේ මේ පොත තියෙනවා. අච්චුපොත මගේ දැන් ළඟ තියෙනවා. මේකේ සටහනක් දාගන්න. මොකද ඇත්තටම මේවා අපි කරද්දි ඔව් මං දාගත්තා මගේ පොතේ මං පැන්සලෙන් නෙවෙයි පෑනෙන් මේක මගේ පොතේ ඒකේ හින්දා දාගත්තා. එතකොට මේ 67ට මෙතෙන්ට ඇතුල් වෙන්න ඕන තුනෙන් පස්සේ චතුස් ප්‍රකාර ඉඳන් දස ප්‍රකාර දක්වා ඔන්න එතකොට තව වාරයක් ඉවරයි. දෙවෙනි වාරය ඉවරයි. දැන් අපි ඇත්තටම යන්නේ තුන්වෙනි වාරයට. තුන්වෙනි වාරයට යනකොට අපිට පෙළ පොතේ පෙන්නලා තියෙන අර වෙනස් වෙන ත්‍රිකය විතරයි. මේකට උඩින් එන්න ඕන එක් ප්‍රකාරයකින් වේදනාස්කන්ධයේ වේ ස්පර්ශය හා සම්ප්‍රියුක්ත වූයේය.
ද්විප්‍රකාරයෙන් වේදනා ස්කන්ධය වෙයි සහේතුක අහේතුක වූ යත මේ බලන්න ෆික්ස් වෙලා තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් ත්‍රිප්‍රකාරයෙන් වේදනා ස්කන්ධය වෙයි කියනකොට දාන්නේ මේකත් නෙමෙයි කුසලත් නෙමෙයි උපාදින්න වූයෙක් ඇත අනුපාදින්න වූයෙක් ඇත අනුපාදින්න පාදානිය වූයෙක් ඇත. ඔන්න ත්‍රිප්‍රකාරය ඉවරයි. දැන් ආපහු එන්න ඕනේ මෙතෙන්ට චතුෂ්ප්‍රකාරින් නම් දස ප්‍රකාර දක්වා අතුල් කරන්න අර ඉස්සෙල්ලා අපි කතා කරපු ඒ කියන පදේ. මේ පැහැදිලිවම තේරුණා බොහොම පිං. ඒ වගේ ඊට පස්සේ සංකිලිට්ටට ඉස්සෙල්ලා අපි 1 2 එකතු කරනවා. ඊට පස්සේ මේ තුන්වෙනි පදය ඊට පස්සේ 4 ඉඳන් 10ට දානවා. ලියනවා. මේ හැම පදයකටම දස ප්‍රකාර එන්න ඕනේ කියන එක තමයි කියන්නේ. මේ හැම තැනටම එකතු කරන්න ඕනේ. මේක පැහැදිලිද හැම මහත්මියෙකුටම? මට නම් පැහැදිලි වුණා මහත්මිය. වෙනත් මහත්මියෙක් අපිට කියන්න පුළුවන්ද පැහැදිලිද නැද්ද කියලා? පැහැදිලි වුණා මහත්මිය. මොකද A2A අපි යහපැත්තේ දාපු එක මෙතනට එතනින්දම්ම දිගටම දාන්න. එහෙම නේද? මේ හැම මෙතන පෙන්වන්නේ ත්‍රිකය වෙනස් වෙන ත්‍රිකය විතරයි පෙන්වන්නේ. ඔව්. ඒක අතන උඩින් දාන්න ඕනේ 1 2යි යටින් දාන්න ඕනේ 4 ඉඳන් 10 දක්වා. හරි හොඳයි. ගොඩක් පැහැදිලි වුණා. ඔන්න මං හිතනවා ඔක්කොටම පැහැදිලි වෙන්නේ නැති කියලා. මේක හොඳටම තේරුම් ගන්න. දැන් ඔන්න මේ ඔක්කොම තියෙන ත්‍රික ටික තුන්වෙනි පදේ විතරයි මේ පෙන්වන්නේ. ඔව් එතකොට මැඩම් මේ වෙනස් වෙන ත්‍රික ඔක්කොම තුන්වෙනි එක. ඉතිරි ටික එහා පැත්තේ 4 ඉඳලා 10 දක්වා දස ප්‍රකාර දක්වා ගන්නවා. හරිනේ? උඩිනුත් දාන්න ඕනේ 1 2යි යටින් දාන්න ඕනේ 4 ඉඳන්. ඔව් එහෙම තමයි. ඔව්. හරි. අනිත් පැත්තෙන් කිව්වොත් මේ හැම ත්‍රිකයකටම එනවා උඩින් එක ප්‍රකාර දෙක ප්‍රකාර යටින් එනවා 4 සිට 10 ප්‍රකාර දක්වා. මං හිතනවා හැමෝන්ටම තේරුණයි කියලා. තේරුම් නැති මහත්මියෙක් ඉන්නවා නම් දැන් කතා කරන්න එක්සයිස් පොතක් අරගෙන මේක ත්‍රික 3-4කට ලියන්න. එතකොට ඉතා පැහැදිලි වෙනවා. අපිත් ඒ දේ කර ඇත්තටම. තේරුම් නැති මහත්මියෙක් ඉන්නවද? මං හිතනවා හැමෝන්ටම තේරුණයි කියලා. කතා කරන්න නැති නිසා තේරුම් නැත්නම් කියන්න ආයිසරයක් කියලා හරි මේක තේරුම් ගන්න ඕන. හොඳයි. එතකොට ඔන්න මේ අධ්‍යාත්ම ලම්බනේ කැත බාහිද්දා ලම්බන අධ්‍යාත්ම බාහිද්දා ලම්බන ඔය තියෙන්නේ අවසාන ත්‍රිකය. දැන් ත්‍රික 19ක් ඉවරයි. දැන් මට කියන්න පුළුවන්ද දැන් වාර කීයක් ඉවර වුණාද අර 950න් කියලා? අපි වාර 950ක් දුක මූලික වේදනා ස්කන්ධය බෙදෙනවයි කියලා කිව්වා. එතකොට දැන් අපි මේ වාර කීයක් ඉවර කරාද? 10යි 19ක් ඉවර කරා. දැන් මේ 20 වෙනි එක තමයි මේ 68. අයි මේ ත්‍රික 19ක් ගියානේ. දුක එකමයි. මේ දුකෙමයි මේක ෆික්ස්. මේ ඔක්කොම මේකත් ෆික්ස්. මෙන්න මේ ටික වෙනස් වෙනවා එකින්කට. එතකොට මෙතන මුලින් 66 දස ප්‍රකාරයේ මේකටත් දැම්මම මේ මුලින් එක මේ දෙක මේ තුන්වෙනි වාරය මේ හතරවෙනි වාරය මේ පස්වෙනි වාරය 6 වෙනි වාරය ඔහොම ගියාම මේ 19 වෙනි වාරය 19 වෙනි ත්‍රිකය පැහැදිලිද? පැහැදිලි. හොඳයි. දැන් මෙතන ලියා ගන්න 19 වාර 19යි කියලා මේ හරියෙන් පැන්සලකින් ලියා ගන්න. දැන් වාර 19ක් ඉවරයි. හරි. දැන් ඊළඟ දුකය වෙනස් කරනවා. ආයි වාර 19ක් ලියනවා. දැන් මෙතන ඉස්සෙල්ලා දාපු දුකය අපි දැම්මේ සහේතුක වූයේ ඇත අහේතුක වූයේ ඇත කියලානේ. දුකය ගැන මම කියන්නේ. දැන් බලන්න මේකේ තියෙන දුකේ මොකක්ද කියලා. හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත හේතු විප්‍රයුක්ත වූයෙක් ඇත. මේ දුකේ දැන් වෙනස් කරලා. හැබැයි මේ දුකේ වෙනස් කරාට මෙතෙන්ට ඔන්න මෙන්න මෙතෙන්ට එන්න ඕනේ ධර්ම ටික මට කියන්න. ත්‍රිකය අර මුලගේ විදිහටම ත්‍රිකය එන්න ඕන. පළවෙනි ත්‍රිකයෙන් ළම එන්න ඕන. අන්න හරි. ඉස්සෙල්ලා දානෝ ත්‍රිප්‍රකාරයෙන් වේදනා ස්කන්ධය වෙයි. කුසල වූයෙක් ඇත
අකුසල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත. ඊට පස්සේ චතුස් ප්‍රකාරින්ද දස ප්‍රකාර සම්පූර්ණ කරනවා. ඔන්න 20 වෙනි වාරය. ඊට පස්සේ ලියනවා මේකම තියෙද්දි ද්විප්‍රකාර වේදනාස්කන්ධය ෆික්ස් කරලා ඊළඟ ත්‍රිකයට ලියනවා. වේදනා ත්‍රිකයට. අර කලින් ලිව්වා වගේම ලියනවා. ඊට පස්සේ උපාදින්න ත්‍රිකයට ලියනවා. එතකොට ඔහොම වෙනකොට මෙතන වාර කීයක් ඉවරද? දැන් බලන්න මේවා පෙන්වන්නේ නැහැ. මේවා මේක ඇතුළ ඊට පස්සේ මේකත් එක්ක ත්‍රික 19ම යනවා මෙතන. දස ප්‍රකාරත් යනවා ත්‍රික 19ක් යනවා. මෙතනින් සටහනක් දාගන්න. දස ප්‍රකාර ගිහිල්ලා පළවෙනි ත්‍රිකයට ඊට පස්සේ මේ ආකාරයටම දුකය වෙනස් වෙන්නේ නැහැ. මේ දුකයටම 19 ආකාරයක් යනවා. 20, 21, 22, 38 වෙනකන් යනවා. 19 ඒවා දෙකක්. එතන පැහැදිලිද? මේක හරියටම තේරුම් ගන්න. මේක විතරයි අතනම අමාරු. නැවත කියන්න මගේ ස්ක්‍රීන් එක පොඩක් අවුට් ගියා. දැන් ආපහු කියන්නේ වාක්‍ය කීප එක. හොඳයි. දැන් අපි 68. දැන් අපි ඉන්නේ මේ 68 එක ප්‍රකාර වේදනාස්කන්ධය වෙයි. ද්විප්‍රකාර වේදනාස්කන්ධය දැන් දෙවනි වෙනස් කරලා තියෙනවා. දෙවනි දුකයකට දාලා තියෙනවා. හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇත. අපි කිව්වනේ අර ලබ්ධමාන දුක 50ක් කියලා. මතක නේද? ඒ 50න් දැන් මේ වෙනස් කරා දුකය. ඉස්සෙල්ලා තිබුණේ සහේතුක වූයෙක් ඇත, හේතුක වූයෙක් ඇත. දැන් තියෙන්නේ හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු සම්ප්‍රයුක්ත දුකය. හේතු ගොච්ඡකයේ හේතු සම්ප්‍රයුක්ත දුකය. මේක පැහැදිලිද? මේක වෙනස් කරා බව වෙනස් වෙලා බව පේනවද 67ත් එක්ක 66ත් එක්ක? පේනවා. හරි. එතකොට 68 ඔන්න දුකය වෙනස් කරා. දැන් පළවෙනි ත්‍රිකය දානවා දස ප්‍රකාර ලියනවා. දස කියන්නේ 4 ඉඳන් 10ට ලියනවා. ඊට පස්සේ මේ දෙක ලියනවා. දෙවනි ත්‍රිකය දානවා දස ප්‍රකාර ලියනවා. ඊළඟට මේ දෙක දානවා තුන්වෙනි ත්‍රිකය දානවා දස ප්‍රකාර ලියනවා. ඔහොම 19ක් ත්‍රික වෙනස් කර කර ලියනවා. මැඩම් මේකේ හදපු නෝට් එකක් දාලා නැද්ද මේ? මම නෝට් එක පෙන්නන්නම්. මම පෙළ පොතෙන් මේක පෙළ පොතක් තේරුම් ගන්න නෝට් එකක් ඔයගලන්ට එවලා තියෙනවා අර මේ Skype group එකට. මම ඒකත් විස්තර කරන්නම් ඊට පස්සේ. අපි දැනට මේකෙන් තේරුම් ගන්න බලමු. පෙළ පොත පරිහරණයත් ඉතාම වැදගත්. මම ඒ නෝට් එකට ඊට පස්සේ යන්නම්. මෙතන පැහැදිලිද? පැහැදිලි නැත්නම් කියන්න මහත්මයාත්මී. පැහැදිලිද පැහැදිලි නැද්ද? මැඩම් ස්කයිප් ගෲප් එකට කොහොමද එන්නේ? මම නම් කරගත්තේ නෑ. අපි අවසානයේදී මතක් කරනවද ඔබතුමිය මං කියන්න? හොඳයි මහත්මිය. ඊය පන්තිවල හිටියද ඔබතුමිය? හිටියා මට ඒ වුණාට මම වැඩි දන්නේ නෑ ඒක පොඩ්ඩක් හොඳයි. හරි. මට මේ පන්ති ඉවර වෙනකොට විනාඩි 2ක 3කට ඉස්සෙල්ලා කියන්න මං කියන්නම්. හොඳයි බොහොම ස්තුතියි. එතකොට දැන් මෙතන දෙවනි දුකය දැන් දෙවනි දුකයකට දාලා තියෙනවා වෙනස් කරලා. හේතු සම්ප්‍රයුක්ත හේතු ගොච්ඡකේ හේතු සම්ප්‍රයුක්ත දුකය. හේතු සම්ප්‍රයුක්තා ධම්මා හේතු විප්‍රයුක්තා ධම්මා. මතකයි නේද? ඔව්. දැන් මේ කියන්නේ ද්විප්‍රකාරයෙන් වේදනාස්කන්ධය වෙයි. හේතු සම්ප්‍රයුක්ත සිත්වල තියෙන වේදනාස්කන්ධය එකක්, හේතු විප්‍රයුක්ත සිත්වල තියෙන වේදනාස්කන්ධය එකක්. ඔන්න දෙකකට කැඩුවා. දැන් මෙතන දාලා තියෙන ඉතිරි දුක ටික පෙළ පොතේ ලියලා තියෙන්නේ මේ ආකාරයට. දැන් මෙතෙන්ට එන්න ඕන ත්‍රිකය එන්න ඕන. මොකද්ද ත්‍රිකය මුලින්ම එන්නේ? කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකෘත ධම්මා. මෙතන ලියා ගන්න දැන් පළවෙනි ත්‍රිකය ලියනවා. මෙතෙන්ට පස්සේ මෙතන ඇරෝ එකක් දාලා ලියා ගන්න පළවෙනි ත්‍රිකය. ඊට පස්සේ චතුෂ්පකාර සිට දස ප්‍රකාර දක්වා. හරිද? ලියාගත්තද? ලියාගත්තා. හරි. දැන් ඊළඟට මේ දෙක එහෙමම තියෙද්දි මේ දෙක ලියලා 1 2 ලියලා දෙවනි ත්‍රිකය ලියනවා. වේදනා ත්‍රිකය. වේදනා ත්‍රිකය නෙවෙයි විපාක ත්‍රිකයනේ එන්නේ.
වේදනා. දැන් වේදනාව ගන්න හින්දා විපාක ත්‍රිකය. අපි මේ 67 තියෙන ටික තමයි දාන්න ඕනේ. විපාක ත්‍රිකය, උපාදීන ත්‍රිකය, අසංකිලිට වේදනා ත්‍රිකය අයින් කරනවායි කියලා අපි කිව්වනේ මුලින්ම. 19යිනේ ගන්නෙ 21කින් 22කින්. එතකොට ඉස්සෙල්ලාම කුසල ත්‍රිකය ගත්තා, ඊළඟට විපාක ත්‍රිකය, ඊළඟට උපාදීන ත්‍රිකය, සංකිලිට ත්‍රිකය, ওই පිළිවෙලට 19 ගන්නවා. එතකොට දැන් මෙතෙන්ට ඉස්සෙල්ලා කුසල ත්‍රිකය ලියලා චතුස් ප්‍රකාර සිට දස ප්‍රකාර ලිව්වා. දැන් එතකොට ඔන්න එක වාරයක් ඉවරයි. වාර එකක් අවසానයි. අවශ්‍ය නම් ලියා ගන්න. ඊළඟට ආයිත් එක ප්‍රකාරයි මේ දෙක ද්විප්‍රකාර මේ විදිහටම ලියනවා. හේතු සම්ප්‍රයුක්ත වූ එකට හේතු විප්‍රයුක්ත වූ එකට. ඊට පස්සේ ලියනවා ත්‍රිකය වෙනස් කරනවා. විපාක වූ එකට විපාක ස්වභාව ධර්ම වූ එකට නේව විපාක නවි විපාක ත්‍රිකය ලියනවා. ත්‍රි ප්‍රකාරයකට. ඊට පස්සේ චතුස් ප්‍රකාර සිට දස ප්‍රකාර අර ඉස්සෙල්ලා 66 දැක්වුවා වගේම ලියනවා. ඔහොම දස ප්‍රකාර සහ ත්‍රිකය වෙනස් කරමින් 19 වාරයක් ලියනවා. අනිත් පැත්තෙන් කිව්වොත් මේ දෙවැනි දුකයට ත්‍රික 19 වාරයක් ලියනවා දස ප්‍රකාර ආකාරයට. එතකොට මෙතෙන්ට වෙනකොට 38ක් ඉවරයි. වාර 38ක් ඉවරයි. දැන් දුකේ ආයි වෙනස් කරනවා එක් ප්‍රකාරයකින් වේදනා ස්කන්ධය වෙයි, ද්වි ප්‍රකාරයෙන් වේදනා ස්කන්ධය වෙයි. දැන් ඔන්න හේතු සම්ප්‍රයුක්ත හේතු විප්‍රයුක්ත වෙනුවට දානවා හේතු නොවූ සහේතුකයක් ඇත, හේතු නොවූ අහේතුකයක් ඇත. දැන් මේකට ආපහු ත්‍රික 19 දානවා. දස ප්‍රකාර එකින් එක ත්‍රික දදා දස ප්‍රකාර දක්වා ලියනවා. එතකොට 19 වාරයක් මෙතන එනවා. මේ දුකේට 19 වාරයයි, මේ දුකේට 19 වාරයයි, මේ දුකේට 19 වාරයයි, මේ ආශාස්ත්‍රව දුකේට 19 වාරයයි, ආශ්‍රව සම්ප්‍රයුක්ත දුකේට 19 වාරයයි. ඔහොම ගිහිල්ලා සරණ අරණ දක්වා යනවා. දැන් මෙතනට මොනවද එන්න ඕන කියලා කියන්නේ? මේ තියෙන්නේ අවසාන දුකය. අවසාන දුකේට ඉස්සෙල්ලා එන්න ඕන එක් ප්‍රකාරයකින් වේදනා ස්කන්ධය වෙයි. ප්‍රකාරයෙන් වේදනා ස්කන්ධය වෙයි. සරණ වූ එක් ඇත, අරණ වූ එක් ඇත. ත්‍රි ප්‍රකාරයෙන් වේදනා ස්කන්ධය වෙයි. කුසල වූ එක් ඇත, අකුසල වූ එක් ඇත, අව්‍යකත වූ එක් ඇත. දැන් මෙන්න පෙయ్యාලම. මෙසේ දස ප්‍රකාරයෙන් වේදනා ස්කන්ධය වෙයි. මේ එක ආපහු දීලා තියෙන්නේ එක් ප්‍රකාරයෙන් වේදනා ස්කන්ධය වේ ස්පර්ශ සංප්‍රයුක්ත වේ, ද්වි ප්‍රකාරයෙන් සරණ වූයක තරණ වූයක ඇත, ත්‍රි ප්‍රකාරයෙන් වේදනා ස්කන්ධය වේ. දැන් මේ කුසල ත්‍රිකයට මේ විපාක ත්‍රිකයට මේ දෙකක් පෙන්නලා තියෙන්නේ පැටලෙන්නේ නැති වෙන්න මොකද්ද මේ කියන්නේ කියලා පෙන්නන්න. ඊට පස්සේ අනිත් ටික පෙయ్యාලන් දදා කියලා තියෙනවා. මෙන්න මෙසේ දස ප්‍රකාරයෙන් වේදනා ස්කන්ධය වේ. ඔන්න දුක මූලික අවසානය. දැන් මෙතෙන්ට වෙනකොට වාර 950 ඉවරයි. දැන් මේක තේරුණාද? මේක තේරුම් ගන්න අපහසුයි. කරනකොට අපහසු නෑ. අපහසුතාවය නැති වෙනවා. දැන් මේක තේරුණාද නැද්ද? මං වෙනත් අර ඒ මහත්මිය කිව්වා වගේ පෙන්වන්න මම යන්නද? මෙතන පෙළ පොතෙන් තවදුරටත් කතා කරන්න ඕනද? මහත්මිය මෙතන දැන් අපිට 68 ලෞකිකයක් ඇත ලෝකෝත්තරයක් ඇත එතනින් දන්නේ 19 අයිම පටන් ගන්නි 19 68 තියෙන්නේ ලෞකිකයක් ඇත ලෝකෝත්තරයක් ඇත එතනත් 19ට අයිති වෙනව නේද? 68 ඉන්න මම පොඩ්ඩක් හොයාගන්න. 68 වෙනි ඡේදය 68 වෙනි ඡේදය. දැන් අපිට කියා දුන්නේ හරි මෙතන. දැන් මේ 68 වෙනි ඡේදේ තමයි මේ තාම දිගටම යන්නේ. මේ කියලා තියෙන දුක ටික දාගෙන ගිහිල්ලා අවසාන දුකේ තමයි මේ සරණ මෙතන පෙන්වන්නේ. අර මේ සරණයක් ඇත වෙනකම්ම දිගටම 19 වගේ. හැබැයි මේ දානවයි කියන්නේ නිකන් මෙහෙම ලියන එක නෙමෙයි. මේක ඇතුළට එන්න ඕන දස ප්‍රකාරය එන්න ඕන.
ත්‍රිකය වෙනස් කර කර එන්න ඕන. ත්‍රිකය වෙනස් කර කර හැම දුකටම එන්න ඕන. හොඳයි. දැන් තේරුණා. හරි. එතකොට එහෙමනේ මෙතෙන්ට වෙනකොට වාර 950ක් වෙන්නේ නැත්නම් 950ක් එන්නේ නැහනේ. හරි මේක මෙහෙම තියෙද්දි මම තව එකක් පෙන්නන්නම් බලන්න මේ තව පොතක් කියලා හැදිලානේ. සමා වෙන්න. තව පොතක් හැදෙනවා එතකොට නේද මැඩම්? තව පොතක් හැදෙනවා. ඒකින්ද තමයි මේ පොත් මේ පෙయ్యాලම් ක්‍රමයට පෙන්නන්නේ නැත්නම් පෙන්නන්න බෑ. පොත් 10ක් 15ක් වෙයි. දැන් මෙන්න මේක බලන්න. ඉන්න මම මේක පුළුවන්ද කියලා බැලුවා ඔයගලන්ට තේරුම් යන විදියට පෙන්වන්න. ඔන්න ද්වික මූලික වේදනාස්කන්ධය. දැන් මේ අපි කතා කරපු ටික මම එක chart එකකින් පෙන්වන්න මහන්සි ගත්තා. වේදනාස්කන්ධයේ ද්වික මූලික විභාගය මේ කියන්නේ. මෙන්න මේ පැත්තට 10 මම පෙන්නලා තියෙනවා. එක ප්‍රකාර, ද්වි ප්‍රකාර, ත්‍රි ප්‍රකාර, චතුෂ් පංචක මේ ටික ලිව්වේ නෑ. ලිව්වොත් මේක පෙන්වන්න බෑ. 10 යනවා දස ප්‍රකාර. මේ වාරය කියන්නේ මේ 950 කියන එක. පළවෙනි වාරය, දෙවෙනි වාරය. දැන් මෙන්න මේ පැත්තට බලන්න මේ තමයි දස ප්‍රකාර. පළවෙනි එක දැන් මේ 66 ඡේදය මේ. උතත් එක්ක බලන්න මේ තියෙන්නේ 66 ඡේදය. ස්පර්ශය හා සංප්‍රයුක්ත වූයේ සහේතුක වූ යතහේතුක වූයේ ත්‍රි ප්‍රකාරී කුසල වූ අකුසල වූ අව්‍යකතු වේදනාස්කන්ධය ඇත. චතුෂ් ප්‍රකාර මේ විදියට මේක විතරක් ලිව්වා. මේවා පොතෙන් බලා ගන්න. මේ 5 6 10. මේක තේරෙනවද? මේ කොලම් හොඳයි. හරි මේක තමයි පළවෙනි වාරය. වාර 950න් පළවෙනි එක මේ. ඔන්න දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් 1 වෙනස් වෙන්නේ නැහැ, 2 වෙනස් වෙන්නේ නැහැ, 3 වෙනස් වෙනවා. 3 කියන්නේ ත්‍රිකය. දුකය ෆික්ස් තියාගෙන ත්‍රිකය වෙනස් කරනවා. මේ තියෙන විපාක ත්‍රිකය, මේ තියෙන උපාදින්න ත්‍රිකය. ඔහොම ගිහිල්ලා මෙන්න අවසාන ත්‍රිකය, අධ්‍යාත්මාලම්බන ත්‍රිකය. දැන් මේ හැම එකම මේවා පුරවන්න ඕන. මෙන්න දෙවෙනි වාරය, මෙන්න තුන්වෙනි වාරය, ඔන්න 19 වෙනි වාරය. මේක තමයි මේ කියන්නේ ඡේදය තියෙන්ද? ඡේදය 67න් කියන්නේ මෙන්න මෙතෙන්ට වෙනකම්. මේක පැහැදිලිද? මේ අපි දැන් මෙච්චර වෙලා කියපුවා මේකෙන් පෙන්නනවා මේ මුල ද්විකය ෆික්ස් කරලා ත්‍රික 19 ත්‍රිකය වෙනස් කරගෙන ත්‍රික 19 හදනකොට වාර 19ක් එනවා. ඒ වගේම දස ප්‍රකාරات දුවනවා මේ පැත්තට. ඒක පැහැදිලිද? පැහැදිලි මැඩම්. බොහොම පිං. මොකද මේක තේරුම් ගත්තයි කියන්නේම ලොකු දෙයක්. මේක අමාරුයි. මේ තව බලන්න. මේවා සමහර ඒවා තව තම බලනකොට තව ධර්ම කරුණු පැහැදිලි වෙනවා. දැන් අපි කරලා තියෙන්නේ දස ප්‍රකාර යනවා. පළවෙනියයි එකයි වෙනස්. පළවෙනි එක එකමයි. දෙවෙනි එක මේ වෙලාවේ එකයි. මුල 19ට එකයි. දෙවෙනි එක මුල 19 සඳහා එකයි. තුන්වෙනි එක ඒ 19ට වෙනස් වෙනවා. මොකද මේ 19 කියන්නේ ත්‍රික 19. හතරින් ඉඳන් 10ට එකමයි. ඔන්න වාර 19. දැන් බලමු වෙනස් වෙන හැටි දෙවෙනි දුකය. දැන් පළවෙනි එක මම ලිව්වේ නෑ. පළවෙනි එකමයි. දැන් මේ වෙන දුකේ වෙනස් වෙලා පේනවද? උදේකට වැඩිය වෙනස් වෙච්ච එක පේනවද? පේනවා. හොඳයි. මට උත්තර දෙන්නේ කවුරු හරි මහත්මයෙක් නැත්නම් මට හිතෙන තේරෙන්නේ නැද්ද කියලා. හරි. තේරෙනවා මහත්මිය. දැන් ඊළඟ එකේ දුක වෙනස් වෙලා අනිත් ටික එහෙමම 3 ඉඳලා ඒ විදිහටම යනවා. දැන් ඔන්න ත්‍රික ටික ආයි යනවා. අර ත්‍රික ටික ආයි යනවා. ඒ විදිහට ඊට පස්සේ දුක වෙනස් වෙනවා. පස්සේ තුන්වෙනි දුකේ ගන්නවා. දැන් මෙතන බලන්න 20 ඉඳන් 38ට මම මේ ඔයගලන්ට පහසු වෙන්න වාර ගානක් දැම්මා. දැන් මේ ද්විකය දෙවනි ද්විකය ෆික්ස් කරලා ත්‍රික 19 වෙනස් කරනකොට මෙතන පද 19ක් එනවා. වාර අර දස විදේන 19ක් එනවා වාර. මෙන්න 38යි. උඩින් 19යි දැන් තව 19ක් ආව 38යි. දැන් මෙන්න තුන්වෙනි දුකය. තුන්වෙනි දුකේ දැම්මා. මෙතන තියෙනවා ඒක ප්‍රකාර. ඒක මතක තියාගන්න. තුන්වෙනි දුකේ දැම්මා. ආයි 19 ලිව්වා. දැන් 39 ඉඳන් 58 දක්වා. 19ව 3යි. පැහැදිලිද? දැන් හොඳටම තේරෙනවා. හරි.
දැන් ඊළඟට 4 5 6 7 8 ඕවා මේ විදියටම දාලා 49 මමත් අවසානයක පෙන්නලා තියෙනවා. අවසාන දුකය ඔන්න ත්‍රික 19 දැන් 913 වෙන්න ඕන මේක මම මෙතන මේ පෙන්නුවා මෙතන 18ක් 48ක් ගියා. එතකොට 19 වරක් 48න් එකක් අඩු කරනවා. එතකොට 913 වෙනි වාරය තමයි මේ 49 වෙනි දුකේට එන්නේ. ඔයගොල්ලෝ වෙන මේක ගණන් හදලා බලන්න. ඊට පස්සේ මේකට 19ක් එකතු කරාම එනවා 931ක්. ඔන්න 931 වාරයක් මේක හැදුනා. ඊට පස්සේ 50 වෙනි දුකේ 932 ඉඳන් තව 19ක් ගියාම 950යි. ඔන්න 950 වෙනි වාරය හැදෙන හැටි මේ දුක මූලක වාරය විතරයි. පැහැදිලිද? පැහැදිලි මහත්මිය පැහැදිලි. හරි. දැන් මම ත්‍රිකමූලික කරන්න ඕනේ නැහැ. ත්‍රිකමූලිකේ මොකද්ද කරන්නේ? මේක එකමයි. දුකේ දානවා මේ දුකේ පළවෙනි දුකේ දානවා. පළවෙනි දුකේනේ මේ අපි දැන් පෙන්වන්නේ 68 ඡේදයේ තියෙන පළවෙනි දුකේ. දැන් ත්‍රිකය කුසල ත්‍රිකය විතරයි. දැන් මේකේ මෙතන වෙනස් කරලා මේක 19 මෙතන මේක ෆික්ස් තියාගෙන මේ 19 වෙනස් කරානේ. ත්‍රිකමූලිකයේදී කරන්නේ මෙතන ෆික්ස් තියාගෙන කුසල ත්‍රිකයට දුක 50ම ලියනවා. මේ වගේ දුක 50ම ලියනවා. මෙතන 50 වාරයක් එනවා. මෙතන 50 වාරයක් එනවා දෙවෙනි ත්‍රිකයට. තුන්වෙනි ත්‍රිකයට තව 50ක් එනවා. ඔහොම ගිහිල්ලා 50 ඒවා 21ක් එනවා. 50 ඒවා sorry 19ක් එනවා. 19 50 ඒවා 19ක් එනවා. 50 ඒවා 19ක් ආවම එතනත් 950යි. මං හිතනවා තේරුණයි කියලා. තේරුණා වැඩම බොහොම. එතකොට දැන් අනිත් දෙක ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් නේද? උබතෝ වඩකයි බහුවිදයි. උබතෝ වඩක එකේ කරන්නේ මේ කියපු එක මෙතනත් වෙනස් කරනවා මෙතනත් වෙනස් කරනවා. එතකොට පළවෙනි දුකයයි පළවෙනි ත්‍රිකයටයි ඔන්න එක වාරයයි. දෙවෙනි දුකයටයි දෙවෙනි ත්‍රිකයටයි තව වාරයක්. කොහොම ගිහිල්ලා ඉතින් ත්‍රික ඉවර වෙනවනේ 19න්. එතකොට 19 වාරයයි එන්නේ. දෙකම වෙනස් කරනවනේ දෙපසින් වඩා කියලානේ කිව්වේ. මේවා එකමයි දස ප්‍රකාරයි මෙතනත් එකයි. එතකොට එතන එන්නේ 19 වාරයයි. ඒක පැහැදිලි නේද? එතෙන්දී එතකොට දුක 50ක් තිබුණාට එතෙන්දී දුක 19යිනේ ගෑනෙන්නේ. ඔව් දැන් බලන්නකෝ ඔයාලා මෙතන බලන්න මේ ඉන්න මම මේ පිටුව පෙන්නන්න පටන් ගන්නේ මොකෙන්ද 75න්. ඕකේ. උලට දෙකක් ගියා හින්දානේ. වේදනාව 75 වෙනවනේ. මම පෙන්නන්න ඕනද මේ පිටුව මේ විභංග පෙළපොත අංකය 75නේ. 75 තමයි උබතෝ වඩක පටන් ගන්නෙ. හරි. හරි තියෙනවා. එතන බලන්න මොනවද තියෙන දුක මොනවද තියෙන ත්‍රික කියලා. ඔන්න ත්‍රිකමූලික අවසානයි නෙමෙයි. ත්‍රිකමූලකයි කියන්නේ ත්‍රිකමූලකංගේ මේවයි පාලි පැත්තත් ඔයගොල්ලෝ බලන්න මේ වචන හුරු වෙන්න ඕන. මම මේ සිංහලෙන් පැත්තෙන් කියන්නේ. එතකොට මෙන්න 75 මෙතනින් උබතෝ වඩක පටන් මෙතනින් ලියා ගන්න උබතෝ වඩක ආරම්භ වෙනවයි කියලා. පැන්සලෙන් ලියා ගන්න. මෙතන ඉඳන් ආරම්භ වෙනවා. මේ 75 පෙන්වන්නේ වාර පළවෙනි වාරය. මේකේ ලියා ගන්න උබතෝ වඩක ආරම්භ වෙනවා වාර 19යි කියලාත් ලියා ගන්න. ඔන්න පළවෙනි වාරය. එක් ප්‍රකාරයෙන් වේදනා ස්කන්ධේ වේ ද්වි ප්‍රකාරයෙන් වේදනා ස්කන්ධේ වෙන්න පළවෙනි දුකය පළවෙනි ත්‍රිකය. දැන් මේ මෙතන පෙయ్యාලමක් තියෙනවානේ. එතකොට මෙතෙන්ට පිර වෙන්න ඕන මොනවද? මේ පෙయ్యාලමට එන්න ඕන මොනවද? 4 ඉඳලා එන්න ඕන. 4 ඉඳන් දශ ප්‍රකාර මේ අවසානයේ කියලා තියෙනවා දශ ප්‍රකාරයෙන් වේදනා ස්කන්ධ. එන්න ඕන. කොට ඒක පෙయ్యාලම කියලා තියෙනවානේ. මේ පෙయ్యාලම පුරවන්න ඕන 4 ඉඳන් දශ ප්‍රකාර දක්වා. ඔන්න පළවෙනි වාරය උබතෝ වඩක එකේ. දැන් මෙතනින් පළවෙනි වාරය කියලා ලියා ගන්න මෙතනින් දෙවෙනි වාරය කියලා ලියා ගන්න. මෙතන බලන්න දැන් හේතු සංප්‍රයුක්ත දුකේ මාරු කරා ත්‍රිකයක් මාරු කළා විපාක ත්‍රිකය.
දැන් ඔයාලා නිවාඩු පාඩුවේ බලන්න මෙතන හේතු නොවූ සහේතුක මොනවද ඊට පස්සේ ලෞකික ලෝකෝත්තර. මොකද මේ දුක්ඛ 50න් යන්න පුළුවන් දුක 19යි. ඒතකොට මොනවද නැත්තේ කියලා Tamanටම බලන්න පුළුවන් මේ කිසි විඥානය. ඒනචි විඤ්ඤාය දුකය. සාස්ත්‍රව දුකය. ওই විදිහට බලාගෙන යන්න දුක 19 මොනවද? එතකොට දුක මොනවද කියලා. ඊට පස්සේ 87න් තාම යනවා උබතෝ වඩක. උබතෝ වඩක අවසාන වෙනවා 94න් තමයි 93න් අවසාන වෙනවා 94 ඉඳන් පටන් ගන්නවා බහුවිද. බහුවිද වාරේ 94යි 95නුයි පෙන්වන්නේ 94න් පෙන්වන්නේ මොන වාරෙද? දැන් බහුවිද 4කට බෙදෙනවානේ. 94 ඡේදයෙන් පෙන්වන්නේ මොන වාරෙද කියන්නේ? බහුවිද වාරේ කොටස් 4ක් තියෙනවා. සප්ත විදේන, චතු විසති විදේන, ත්‍රිංසත් විදේන, බහු විදේන කියලා. දැන් මේ 94න් පෙන්වන්නේ මොකද්ද? සප්ත විදේන. සප්ත විදේන. 95නුත් පෙන්වන්නේ සප්ත විදේනද? ඔව් 95න් චතු විසති විදේන. චතු විසති විදේන. මේ තියෙන්නේ මේ 4 ආකාරයට. මේක සත් ආකාරය. දැන් මෙතන බලන්න අපි මේක පොඩ්ඩක් තේරුම් ගන්න බලමු. මේක සත් ආකාරයේ ප්‍රකාරය කියන්නේ මේකයි. පද 7ක් තියෙනවා. මොනවද පද 7? වේදනාව කුසල වෙනවා, අකුසල වෙනවා, අව්‍යකත වෙනවා, කාමාවචර වෙනවා, රූපාවචර වෙනවා, අරූපාවචර වෙනවා, අපරියාපන්න. ඔන්න 7. 7 පැහැදිලිද? පද 7 පැහැදිලිද? පැහැදිලි. මේ එක වාරයක්. දැන් මොකද්ද කරන්නේ? දැන් මේ මෙතන පද 7න් වෙනස් වෙන්න පුළුවන් පද මොනවද? අකුසල අව්‍යකත කියන්නේ ත්‍රිකයනේ. ත්‍රික වෙනස් වෙන්න පුළුවන්නේ. මේවා තියෙන්නේ කාමාවචර රූපාවචර අරූපාවචර වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේකෙදි කියන්නේ ඊළඟට දානවා ඊළඟ ත්‍රිකය විපාක වූයෙක් ඇත විපාක ස්වභාව ධර්ම වූයෙක් ඇත නේව විපාක න විපාක වූයෙක් ඇත. ඊට පස්සේ මොනවද එන්නේ? 7ක් එන්න ඕන පද. අත්ති කාමාවචරෝ අත්ති රූපාවචරෝ අත්ති අරූපාවචරෝ අත්ති රූපාවචරෝ අපරියාපන. මෙන්න මේ තිත්තිකේ මේකේ ඉතිරි 7 පිර වෙන්න ඕන. මැඩම් ආපහු එක කියන්න. දැන් මේ පළවෙනි සප්තකාර වාරය. ඒකේ තියෙනවා අපි බලන්න පද 7ක් තියෙනවා. කුසල, අකුසල, අව්‍යකත, කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන. ඔන්න 7ක් ආවා. මේකෙන් වෙනස් වෙන්නේ කුසල අකුසල අව්‍යකත විතරයි ත්‍රිකය මාරු වෙනකොට. ඉතිරිවා එකමයි. කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න. පැහැදිලිද? හරි. එතකොට මෙන්න පළවෙනි 7. ඊළඟට මෙතන ත්‍රිකය මාරු කරනවා. මෙන්න දෙවෙනි 7 ලියලා නැහැ මෙතන. ටිකක් දාලා තියෙනවා. විපාක වූයෙක් ඇත. විපාක ස්වභාව ධර්ම වේතන ඒ විපාක න විපාක වූයෙක් ඇත. කාමාවචර අත්ති කාමාවචර අත්ති රූපාවචර අත්ති අරූපාවචර අපරියාපන්නේ කිව්වම කීවෙනි වාරයේද? මෙතන පළවෙනි වාරයේ බහුවිදේන සප්‍රකාරිකයේ පළවෙනි වාරය. මේන්නේ දෙවෙනි වාරය. දෙවෙනි වාරය. ත්‍රිකය දෙවෙනි ත්‍රිකය දාපු ගමන් දෙවෙනි වාරය. ඊට පස්සේ තිත් ගොඩාක් කියලා තියෙනවා මේ අන්තිම ත්‍රිකය. එතකොට මෙතන 19ක් ගිහිල්ලා නේද? මේ 19 වෙනි ත්‍රිකයට මේ පෙන්නලා තියෙන්නේ. අධ්‍යාත්ම ලම්බන, බාහිද්දා ලම්බන, අධ්‍යත්ත බහිද්දා ලම්බන, කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියන්න පද 7 ලිව්වා. මෙසේ සප්ත ප්‍රකාරයෙන් වේදනා. අන්‍ය වූ සප් ප්‍රකාරනේ මේකට අමතරව තව සප් ප්‍රකාර වේදනා ස්කන්ධ තියෙනවා 18ක්. මේ ටික පැහැදිලිද? මෙතන ඉඳන් මෙතෙන්.
අපිට ඇතුලෙන් කතාවක් ඇහෙනවා මං හිතන්නේ මයික්ස් ඕෆ් කරලා නැති වෙන්නේ නැති පොඩ්ඩක් බලන්න. දැන් මේ ටික පැහැදිලිද මහත්මිය මේ සප්තකාර 19 වාරයක් එනවයි කියලා ගිය සතියේ මහත්මයා කිව්වා නේද? මේක අනේ මැඩම් කියලා දෙන්න. දැන් මෙතන තියෙන්නේ පළවෙනි දැන් බහුවිධ වාරේ පළවෙනි එක තියෙන 94 අංක යටතේ ඊළඟට තියෙන ඡේදයෙන් තියෙන්නේ බහුවිධ වාරයේ අන්තිම වාරය. ඒ කියන්නේ ඒ අතරේ 18ක් ලියන්න ඕනේ. පළවෙනි එක දෙවෙනි එකත් පෙන්නලා තියෙනවා මේ විපාක වූයෙක් ඇත කියලා. ඔව් ඒ දෙවෙනි එක ඉතුරු 17 මේ අතරට එන්න ඕනේ. 18ම මේක ඇතුලේ තියෙන්නේ. මෙතන එකයි මේ 18ම තියෙන්නේ මේක ඇතුලේ. මේ තිප්පේලිය තියෙනවා ඔක්කොම ටික. මේ පළවෙනි එක පෙయ్యాලම් කරලා තියෙන්නේ. අන්න හරි පෙయ్యాලම් කරලා තියෙන්නේ. නැත්නම් මේ පොත් 7 8 10ක්වත් ලියන්න වෙයි. ඒක නිසා ඒ ඇතුලේ ඔක්කොම ටික තියෙනවා. වාර අතුරු 10. හරි මේ වාර 19ෙම තියෙනවා. මේ පළවෙනි වාරේ මෙතන 18ම තියෙනවා. මෙතන 18ක් තියෙනවා. 18 තියෙන්නේ මේ දෙකේ ඉඳන් අන්තිම 18 මේ 18 වෙනි එක. දැන් මේකට අර මං ඉස්සෙල්ලා පෙන්නුවා වගේ ටේබල් එකක් හදන්න පුළුවන් කවුරු හරි මහත්මියෙකුට. පුළුවන්ද? හරස් 4 දානවා. එතකොට අපි දෙකක් වෙනස් කරනවා තුනක් වෙනස් කරනවා. ද්විප්‍රකාරයි ත්‍රිප්‍රකාරයි වෙනස් කර කර ලිව්වම මේක හැදෙනවා. sorry සමා වෙන්න මට වැරදුනා. මෙතනදී ඒ දස ප්‍රකාරය යන්නේ නැහැ. මේක යන්නේ මේ විදියට. සමා වෙන්න. දස ප්‍රකාරය යන්නේ දුක මූලිකයි ත්‍රික මූලිකයි පමණයි. මෙතන 19ක් තියෙනවයි කියලා පැහැදිලිද? මෙතන 1යි මෙතන 18යි. මෙතන පැහැදිලි නැත්නම් කියන්න. පැහැදිලිද මහත්මිය? මහත්මීන්ට සමා වෙන්න මං කියන එක ඇහෙනවද? එතකොට මේ 94න් අපිට 95ට යන්න පුළුවන්ද? පුළුවන් කියලා. හොඳයි. එතකොට දැන් ඔන්න සත් ප්‍රකාර 19 වාරයේම ඉවරයි. දැන් දෙවනි එක බහුවිධයේ දෙවනි එක තමයි සූවිසි ප්‍රකාර. දැන් මෙතන සූවිසි ප්‍රකාර වෙන්නේ මේකේ තියෙනවා චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනා ස්කන්ධය කුසල වූයෙක් ඇත අකුසල වූයෙක් ඇත අව්‍යාකත වූයෙක් ඇත. ඒ විදියටම සෝත සම්පස්යෙන් වූ වේදනා ස්කන්ධය කුසල වූයෙක් ඇත අකුසල වූයෙක් ඇත අව්‍යාකෘත වූයෙක් ඇත. ගාන සම්පස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනා ස්කන්ධය ওই විදියට දැන් මෙතන චක්කු සම්පස්යෙන් 3යි ඊට පස්සේ සෝත සම්පස්යෙන් 3යි ගාන සම්පස්යෙන් 3යි જીවහා සම්පස්යෙන් 3යි ඔහොම ගිහලා 6 වරක් 3 18යි 18යි ඊළඟට තියෙනවා චක්කු සම්පස්යෙන් උපන් වේදනාව. මෙතන මේ දෙක වෙනස දකින්න. මෙතන තියෙන්නේ චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාව. මෙතන තියෙන්නේ චක්කු සම්පස්යෙන් උපන් වේදනාව. මේක ප්‍රත්‍යයෙන් වූ වේදනාව. මේක චක්කු සම්පස්ස ජා වේදනා. සෝත සම්පස්ස ජා වේදනා. මේ අන්තිම 6 තියෙන්නේ මේ විදියට. මෙතන 3 6ක් තියෙනවා චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනා කුසල අකුසල අව්‍යාකත කියලා. දැන් මෙතන තියෙනවා පද 18ක්. 3 ගානේ චක්කුවට සෝතයට ඒ විදිහට 6 වරක් 3 18යි. ඊට පස්සේ මෙතන තව 6ක් එකතු කරලා තිනවා. එතකොට 18යි 6යි 24යි. ඔන්න ඔහොම තමයි පද 24 හැදෙන්නේ. මේක පැහැදිලිද? පැහැදිලි. හරි. මේ 24 කීයකට බෙදෙන්න පුළුවන්ද? මොකද මෙතන තියෙනවා ත්‍රිකයක්. කුසල අකුසල අව්‍යාකත තිබිච්ච ගමන් ඒක වෙනස් වෙනවා විපාක ස්වභාව ධර්මයේ විපාක න විපාක මෙන්න මෙතන පෙయ్యాලමක් තියෙනවා. මෙන්න අන්තිම ත්‍රිකය. එතකොට 19 වාරයකට යනවා. මේ තියෙන්නේ සූවිසි ප්‍රකාරයේ පළවෙනි වාරය. මේ තියෙන්නේ සූවිසි ප්‍රකාරයේ ඉතිරි වාර 18. 96. මෙතන ලියා ගන්න ඉතිරි වාර 18. එතකොට කුසල ත්‍රිකය දැම්මම පළවෙනි වාරය හැදෙනවා. අනිත් ත්‍රික එකින් එක දැම්මම ඉතිරි වාර 18 හැදෙනවා. දෙක එකතු කරාම 95යි 96යි කියන්නේ සූවිසි චතුවිසති විදේන වේදනාස්කන්ධේ වාර 19. ඔන්න මෙතනින් ඉවරයි. මෙතනින්
ඒක ලකුණු කරගන්න. මේක පැහැදිලිද? 94ට යන්න පුළුවන්ද? පැහැදිලි. හොඳයි. දැන් මේක විස්තර කරන්න ඕනද 97 ත්‍රිංශත්. ත්‍රිංශත් කියන්නේ 30 පද 30ක් හැදෙනවා. ඒක වාර කීයක්ද? එක වාර කීයද ත්‍රිංශත් ප්‍රකාර? මේ සතියේ අර මහත්මයා කරා නේද? 19යි 19යි කීයද? මේ වාර ගණන් මේ පොතේම වම් පැත්තේ හරි දකුණු පැත්තේ හරි පැන්සලෙන් ලියා ගන්න. සත් ප්‍රකාර වාර 19යි. සප්ත විදේන 19යි. චතුවිසති විදේන වාර 19යි. 19 දැක්ක ගමන් පේනවා ත්‍රිකාණුව යන්නේ කියලා. ත්‍රිංශත් විදේන වාර 1යි. ඇයි මේ වාර 1 මේ පද ටික බලන්නකෝ. 30ක් හැදෙනවද කියලා බලන්න මෙතන. චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනා ස්කන්ධේ කාමාවචරයි, රූපාවචරයි, අරූපාවචරයි, අපරියාපනයි. ඔන්න 4ක් ආවා. මේවයි වෙනස් වෙන්න පුළුවන් ඒවා තියනවද? ත්‍රික තියනවද මෙතන? නැහැ. දුක තියනවද? නැහැ. එහෙනම් මේ පදේ වෙනස් වෙන්න බෑ. එතකොට චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාව කාමාවචර, රූපාවචර, අරූප, සෝත සම්පස්යෙන් වූ වේදනාව මේ පෙයාල මේ මොකද්ද කියන්නේ? මේ ටිකමයි. කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන වේ. මෙන්න මේ පෙයාලම පුරව ගන්න අර චක්කු සම්පස්යෙන් වූ වේදනා ස්කන්ධය කියපු ආකාරයටම. කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර, අපරියාපන. ඔන්න මෙතන 4ක් එනවා. හරි? ඒතර චක්කු සම්පස්යෙන් 4යි, සෝත සම්පස්යෙන් 4යි, ගාන සම්පස්යෙන් 4යි, ওই විදිහට ගියාම අනු සම්පස්යෙන් 4යි. ඒතර 4 වරක් 6යි. 6යි. 24යි. 24යි. දැන් අර වගේම චක්කු සම්පස්ස ජා වේදනා. මෙතන ප්‍රත්‍යයෙන් මෙතන චක්කු සම්පස්යෙන් කෙලින්ම. මේක ප්‍රත්‍යයෙන්. එතකොට මෙතන 6ක් එනවා. ඒතර 6 වරක් 4 24යි 6යි 30යි. අන්න ත්‍රිංශත් විදේන ආවේ 30 ආවේ ওই විදිහට තමයි. මේකේ වෙනස් වෙන්න ත්‍රිකයක් දුකයක් නැහැ මේ පදවල. ඒකින්ද මේක එක වාරයයි. මෙතනින් ඉවරයි. මෙතනින් මේක ලියා ගන්න වාර 1යි කියලා වම් පැත්තෙන්. 97 වාර 1යි. ත්‍රිංශත් විදේන ත්‍රිංශත් ප්‍රකාර වාර 1යි. මේ මං කියන්න යන එක තේරෙන්නේ නැත්නම් යම් මහත්මියෙකුට නවත්තලා අහන්න කරුණා කරලා. පැහැදිලිද මහත්මියනි? පැහැදිලි. හොඳයි. පැහැදිලි නැති කෙනෙක් ඉන්නවද? 4 6න් බෙදලා 24ක් වෙනවා. ඊට පස්සේ 6ක් ආපහු අයිමත් මේ එකතු කරනවා. අන්න හරි. එකතු කරනවා. එතකොට සම්පස්සේට 6යි. චක්කු සම්පස්සේට 4යි, සෝත සම්පස්සේට 4යි, ගාන සම්පස්සේට 4යි, ජීවහා සම්පස්සේට 4යි, කාය සම්පස්සේට 4යි, මනෝ සම්පස්සේට 4යි. එතකොට 4 වරක් 6 24යි. තව 6ක් එකතු කරනවා. චක්කු සම්පස්සජා, සෝත සම්පස්සජා, ගාන සංජීවහා සම්පස්සජා, කාය සම්පස්සජා, මනෝ සම්පස්සජා. එතකොට අතන 30යි. ඔන්න ඔහොම තමයි 30 දෙන්නේ. හැබැයි දෙන්නේ එක වාරයයි. මොකද මේවයි ත්‍රික දුක නැති නිසා වෙනස් වෙන්නේ නැහැ. මං හිතනවා පැහැදිලි කියලා තව සැරයක් තව සතියක් දෙකක් මේක බලන්න මේක ලියන්න පොතක දිගටම. එතකොට එක සැරයක් ලිව්වනම් මේක හොඳට පැහැදිලි වෙනවා. දැන් මං හිතනවා මේක පැහැදිලි කියලා. ඊළඟට අපි ඊළඟ එකට යන්. බහු ප්‍රකාර. බහු විදේන එකේ බහු ප්‍රකාර. බහු විද වාරේ බහු ප්‍රකාර. අපි බහු විද වාරේ 4කට බෙදුවානේ. සප්ත විදේන, චතුවිසති විදේන, ත්‍රිංශත් විදේන, බහු විදේන. එතකොට මේ කියන්නේ 98 වෙනි ඡේදය. මේකේ ලියා ගන්න බහු විදේන කියලා. මේකේ වාර කීයද? වාර අර නම් අපි එකතු කළ 1977ක් කියලා. බහු විදේනේ 58ක් කියලා මේ මහත්මයා කිව්වා. බහු විදේන 58 හැදුනේ 19යි 1යි ඊට පස්සේ කීයද?
මම 19යි කියන්නේ මොකද්ද? සප්ත විදේන. චතු විසති විදේන 19යි. තින්සත් විදේන 1යි. දැන් එතකොට 58ට තව 19ක් අඩුයි. මේ බහු විදේන එක 19යි. හරි මේ 98යි 99යි එකට එකතු කරලා දාගන්න වාර 19යි කියලා. මෙතන වාර 1යි මෙතන වාර 18යි. 99 18ක් තියෙනවා. අර ඉස්සෙල්ලා කතා කරපු විදියමයි. අපි බලමු මේ 98න් කියන්නේ වාර එක කොහොමද කියලා. මේක තේරුම් ගත්තා නම් ඉතිරි ටික තේරුම් 99 තේරුම් ගන්න පහසුයි. දැන් බහු ප්‍රකාරයෙන් වේදනා ස්කන්ධ වේ. ආයි කියනවා චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාව. ඔන්න බලන්න ත්‍රිකය දාලා තිනවා පද තුන. කුසල වූයෙක් ඇත අකුසල වූයෙක් ඇත අව්‍යකත වූයෙක් ඇත. දැන් මේ භූමි ටිකක් දාලා තිනවා. කාමාවචර වූයෙක් ඇත රූපාවචර වූයෙක් අරූපාවචර අපරියාපන්නින. ඔන්න චක්කු සම්පස්සේට 7යි. හරිද? මෙතන කොහේ හරි ලියා ගන්න චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් 7යි. සෝත සම්පස්ස ප්‍රත්‍යයෙන් 7යි. ගාන සම්පස්ස ප්‍රත්‍යයෙන් 7යි. ජීවයෙන් 7යි, මනෝ 7යි. ඒ විදියට දැම්මම 4ක් 6 42යි. 42ට අර ඉස්සෙල්ලා විදියටම මනෝ සම්පස්ස ප්‍රත්‍යයෙන් මෙතන මෙන්න මෙතන ඉඳන් චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා ওই විදියට තව 6ක් එකතු කරන. එතකොට 42යි 6 48යි. මෙතෙන්ට මේ මහත්මයා කිව්වා පද 48ක් එනවයි කියලා. කිව්වා නේද? පද 48යි මේ එක වාරයයි. වාර 1යි. මෙතන ලියා ගන්න බහු ප්‍රකාර බහු විදේන වේදනා ස්කන්ධේ පද 48යි. පද 48 හැදෙන හැටි දැන් දන්නවා. 6 වරක් 7 42යි එකතු කරනවා තව 6ක්. එතකොට පද 48යි මේ පළවෙනි වාරේ. 99 තියෙනවා දෙවනි වාරේ ඉඳන් 19 වෙනි වාරේ දක්වා. කොහොමද වෙනස් වෙන්නේ? දැන් ත්‍රිකේ වෙනස් කරනවා. ත්‍රික 19 දැම්මම 48 පද 19 තව 18ක් එනවා. මෙතන ලියාගත්තද 99 පද 48යි වාර 2 සිට 19 දක්වා. කෙටියෙන් ලියා ගන්න ඉක්මන් කරලා. එතකොට 98යි 99යි එකතු කරාම බහු විදේන එකේ බහු විදේන. බහු විදේන මහා වාරේ බහු විදේන අවසාන 4 වෙනි එක. ඒක එනවා 48 වාරය. 19 වාරයක්. ඡේද 98යි ඡේද 99 එකතු කරාම 19 වාරයක්. දැන් පැහැදිලිද? දැන් ඔන්න වේදනා ස්කන්ධය සම්පූර්ණයෙන්ම විස්තර කරා දුක මූලක ත්‍රික මූලක උපදෝ අඩක බහුවිද. දැන් ලියා ගන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් තේරුම් ගන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් කියන්න. අපි පොඩි වෙලාවකින් මේ පඤ්ඤ පුච්චක ණයත් හඳුන්වලා දෙන්නම්. මට පැහැදිලි වෙන්න ඕන ඔබතුමියන්ලාට මහත්මීන්ට තේරුණාද? එහෙම නැත්නම් තේරුණා තව අපහසුද කියලා. තේරුණාද මහත්මියන්ට? එකින් එක කරලා බලන්න ඕන හරියට පැහැදිලි කියලා දැන්. හරියටම හරි. ඕකේ ඔක්කොම ලියන්න ගියොත් එක්සයිස් පොත් ගානක් ලියන්න වෙනවනේ. අපි මේ අපිට තේරෙනකන් ත්‍රික දෙක තුනකට වෙනස් කර කර ලියලා ඊට පස්සේ ලියන්න මේ විදිහටම ඉතිරි 19 දක්වා යනවා. ඊට පස්සේ දුක වෙනස් කරලා දෙක තුනක් ලියන මේ විදිහටම 50 දක්වා යනවා. දුක ඇතුලේ ත්‍රික වෙනස් කරන එකයි ත්‍රික ඇතුලේ දුක වෙනස් කරන එකයි තමයි තියෙන්නේ. හැමතිස්සෙම අර දස විදේන එක යනවා. ඒ මේ දුක මූලිකේ ත්‍රික මූලිකේ උබතෝ අඩකෙත් යනවා. බහුවිදේ යන්නේ නැහැ. බහුවිදේ යන්නේ වෙනත් ආකාරයකට. බහුවිදේ වාර 4ක් තියෙනවා. මට දැන් කියන්න මහා වාර 4 කවුරු හරි මහත්මාත්මී? මහා වාර 4.
මූලික උබතෝ වඩක බහුවිධ. දුක මූලික උබතෝ බහුවිධ. ඔව් මහත්මිය කිව්ව හරි. ටිකක් හයියෙන් කියන්න කැඩි කැඩි වගේ ඇහුනේ. දුක උබතෝ වඩක බහුවිධ. හරි. දුක මූලික, ත්‍රික මූලික, උබතෝ වඩක බහුවිධ. බහුවිධයේ තියෙන වාර 4 කියන්නේ බහුවිධ නැවත වාර 4කට බෙදෙනවා. කියන්නේ වෙනත් මහත්මියක් හරි කියන්නේ බහුවිධ වාරයේ නැවත බහුවිධ මහා වාරයේ නැවත වාර 4කට බෙදෙනවා. දන්නේ හැබැයි සප්ත විදේන, චතු විසති විදේන, තින්සති විදේන. ඒකද මහත්මිය? ඔව් හරියටම හරි. බහුවිදේන මහා වාරයේ තවත් කොටස් 4කට බෙදෙනවා. ඔබතුමිය කිව්වා හරියටම හරි. සප්ත විදේන, චතු විසති විදේන, තින්සත් විදේන, බහුවිදේන. බහුවිදේන. එතකොට ඔය ටික එකක් යටින් එකක් ලියාගෙන වාර ටික ලියා ගන්න. අර 950 හැදෙන හැටි. දුක මූලිකයේ වාර කීයද? වාර කියලා ලියලා එක යටින් එක ලියා ගන්න. දුක මූලික වාර 19. වාර 19. මේ නෙමෙයි 19 වරක් 50. ඒ කියන්නේ පළවෙනි මෙහෙමයි. පළවෙනි දුකේට 19යි කියලා ලියා ගන්න. දෙවෙනි දුකේට 19යි. තුන්වෙනි දුකේට 19යි. එතකොට 50 වෙනි දුකේට තව 19යි. එතකොට එකට එකතු කරාම 50 වැඩි කිරීම 19. පළවෙනි දුකේට 19යි කියන්නේ මොකද්ද? පළවෙනි දුකේ ෆික්ස් කියාගෙන ත්‍රික 19 වෙනස් කරනවා. ත්‍රිකෙන් ත්‍රිකයට වෙනස් කරනවා. එතකොට පළවෙනි දුකේට 19 වාරයක් වෙනවා. දෙවෙනි දුකේ දුවම 19 වාරයක් වෙනවා. ওই විදිහට 50 වෙනි දුකේ දුවම තව 19 වාරයක් වෙනවා. එතකොට 50 වැඩි කිරීම 19. ඔය දුක මූලික. ඊට පස්සේ ත්‍රික මූලික ඉස්සරහින් ලියා ගන්න. පළවෙනි ත්‍රිකයට 50 වාරයයි. දෙවෙනි ත්‍රිකයට 50 වාරයයි. 19 වෙනි ත්‍රිකයට 50 වාරයයි. එතකොට 19 වැඩි කිරීම 50. එතනත් එන්නේ 950යි. එතකොට 950 දෙකක් වෙනවා. ඔව් දුක මූලික 950යි, ත්‍රික මූලික 950යි. උබතෝ අඩක කීයද? 19යි. උබතෝ අඩක 19යි. බහුවිධයේ මහා පොඩි වාර 4ක් තියෙනවා. සප්ත විදේන 19යි. චතු විසති විදේන 19යි. තින්සත් විදේන වාර 1යි. බහුවිධ වාර 19යි. එතකොට 19යි 19යි 1යි 19යි ඒ ටික එකතු කරාම 58යි. එතකොට මෙහෙමයි අවසානයේදී එන්නේ 950 එකතු කිරීම 950 එකතු කිරීම 19 එකතු කිරීම 58. ඒකේ ඔක්කොම ටික එකතු කරාම වේදනා ස්කන්ධේ 1977 වාරයකට විභේදනය කරලා පෙන්නලා තියෙනවා. මේ මොනවටද අපි ගිය සතියේ කතා කරා. මේ වෙන මොකකටවත් නෙවෙයි. මේවා තේරුම් අරගෙන මේ වේදනා ස්කන්ධය කියලා කියන්නෙම ක්ෂණයක් පාසා වෙනස් වෙන සිතත් එක්ක උපදින ක්ෂණයක් පාසා වෙනස් වෙන අනිත්‍ය ත්‍රිලක්ෂණය මෙනෙහි කරලා මේ වේදනා ස්කන්ධය ගණයක් නෙමෙයි සන්තතියක්. මේක ක්ෂණයක් පාසා වෙනස් වෙන ධර්මයක් කියලා මේකේ අනිත්‍ය දුක්ඛය අනාත්මය අවබෝධ කරගෙන නිර්වාණ අවබෝධයට යන්නමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා තියෙන්නේ. ඉතින් ඒක අපි තේරුම් අරගෙන මේක අපි දැනුම ලබාගෙන ඊට පස්සේ අපි භාවනාවෙන් දැකලා නිර්වාණ අවබෝධයට යන්න තමයි මේ ස්කන්ධ සියල්ලම දේශනා කළා තියෙන්නේ. මේ විභංග සියල්ලම වාගේ. මං හිතනවා මේ වේදනා ස්කන්ධය තේරුණයි කියලා. ඒ විදියමයි සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය මේවා මං කරන්න යන්නේ නැහැ. මහත්මීන් දැන් වේදනා ස්කන්ධය හරියටම තේරුම් ගන්න. ලියන්න පොතක් අරගෙන
නැත්නම් ඒක අපිට තේරුම් යනකම් ලියන්න. ඊට පස්සේ මේ අනිත් ස්කන්ධ තුනේ අනිත් නාම ස්කන්ධ තුනේ තියෙන්නේ අර දුක ත්‍රික ප්‍රමාණය වෙනස් වෙන එක පමණයි. ක්‍රමය මේකමයි. දුක මූලික ත්‍රික මූලික උබතෝ වඩක බහුවිධ විදියට යනවා. එතකොට ඒ නිසා නැවතත් මම මේ ටික කරන්න යන්නේ. මේ ටික තේරුම් ගන්න ස්කන්ධ හතරටම ඊට පස්සේ අපි යමුද තුන්වෙනි ණය ක්‍රමය පඤ්ඤපුච්චක ණය ක්‍රමයක් යම් විදියකට අද හඳුන්වා දෙන්න තව විනාඩි 10ක් පමණ අපිට ගත කරන්න පුළුවන් වෙයි. එහෙම හොඳයිද? හොඳයි. දැන් එhmenan අපි යම් 105 වෙනි පිටුවට මේ ඉතිරි ටික තමන් තනියෙන් කරන්න හරියටම වේදනා ස්කන්ධය ලියලා කරලා ඉතිරි ස්කන්ධ ටිකත් කොටසක් හරි ලියන්න. තේරුම් යනකම් ලියන්න. 105 වෙනි පිටුවට යන්න. හරි. දැන් මේ පෙන්වන්නේ 105 වෙනි පිටුව. පෙළපොත අපේ පෙළපොත. එතකොට 105 වෙනි පිටුවේ අභිධර්ම භාජනීය අවසන් කරලා තිනවා මෙතනින්. දැන් මෙතනින් පටන් ගන්නෙ පඤ්ඤපුච්චක. මේ පටන් ගන්න තැන දාලා නැහැ. ඕගොල්ලන් මෙතන පැන්සලෙන් ලියා ගන්න පඤ්ඤපුච්චක කියලා. යටට ඇරෝ එකක් දාගන්න. එතකොට මෙතන ඉඳන් පඤ්ඤපුච්චක. මේ අවසානයේදී කියලා තියෙනවා මේ විදිහටම පඤ්ඤපුච්චක අවසానයි කියලා. හරි. දැන් මේ පඤ්ඤපුච්චකේ මොකද්ද කරන්නේ කියලා අපි බලමු. අද පළවෙනි එක කරලා බලමු කොහොමද කියලා මේක පෙන්වන්නේ. දැන් මේ කියන්නේ ප්‍රශ්න උත්තර. ස්කන්ධයෝ 5 දෙනෙකි. අපි දන්නවා රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. ඔන්න ස්කන්ධ 5 මුලින් හඳුන්වා දුන්නා. දැන් ඔන්න ප්‍රශ්නය අහනවා. පංචස්කන්ධයන් අතුරෙන් කෙතෙක් කුසලයෝද, කෙතෙක් අකුසලයෝද, කෙතෙක් අව්‍යාකතයෝද? මේක තමයි පළවෙනි ප්‍රශ්නේ. මේ පෙය්‍යාලමක් කියලා තියෙනවා. දැන් මේක ඇතුලේ අවසානයේට දක්වලා තියෙනවා කෙතෙක් සරණයෝද, කෙතෙක් අරණයෝද කියලා. දැන් මේ පෙය්‍යාලමේ මොනවද තියෙන්න පුළුවන්? ප්‍රශ්න කීයක් තියෙනවද? 19ක්. ඔව් 19ක් තියෙනවා. 19ක් නෙමෙයි ඇත්තටම ත්‍රික ඔක්කොම ගන්නවා. ත්‍රික 22ක් තියෙනවා මෙතන. මේ සරණාරණය කියන්නේ දුකේ අවසාන එක. එතකොට දුක 100කුත් තියෙනවා. ඔව් එතකොට මෙතන පළවෙනි ත්‍රිකය පෙන්නලා තිනවා, අවසාන දුකය පෙන්නලා තිනවා. ඉතිරි ඔක්කොම පද ත්‍රික ඉතිරි ත්‍රික 21යි දුක 99යි ඔක්කොම තියෙන්නේ මේක ඇතුලේ. මේ ප්‍රශ්නේ තේරුම් ගන්න මේ ඡේදය අහන්නේ පංචස්කන්ධයන් අතුරින් කෙතෙක් කුසලයෝද අකුසලයෝද අව්‍යාකතයෝද කියලා එක සැරයක් අහනවා. ඊට පස්සේ අහනවා පංචස්කන්ධයන් අතුරින් කෙතෙක් විපාකද, විපාක ස්වභාව ධර්මද, නේව විපාක, න විපාක ධර්මද කියලා. ওই විදිහට ත්‍රික ඔක්කොම 22ම යනවා, දුක 100ම යනවා. අවසානයේදී අහනවා පංචස්කන්ධයන් අතුරින් කෙතෙක් සරණයෝද, කෙතෙක් අරණයෝද කියලා. දැන් මෙතන තියෙනවා ප්‍රශ්න කීයක්ද? 122. 122ක්. ඔන්න මේ පැත්තකින් ලියා ගන්න. කුසල ත්‍රික 22යි දුක 100යි. ඔක්කොම ටික මෙතන අඩංගු වෙනවා. මේ විදිහට තමයි යන්නේ. දැන් මේ පළවෙනි එක 209 කියන්නේ පංචස්කන්ධයන් අතුරින් කෙතෙක් කුසලයෝද, කෙතෙක් අකුසලයෝද, කෙතෙක් අව්‍යාකතයෝද කියන එකට උත්තරේ තමයි මේ 209 තියෙන්නේ. එකක් පැත්තකින් ලියා ගන්න. පළවෙනි ත්‍රිකය ස්කන්ධ පහට පළවෙනි ත්‍රිකය යොදලා පිළිතුර තමයි මේ තියෙන්නේ. කවුරු හරි මහත්මයෙක්ගේ මහත්මයාගේ මයික් එක ඇරලා තිනවා අපිට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් සද්දයක් එනවා. දැන් මේක මේ තියෙන මේ 209 මේ තියෙන්නේ පළවෙනි ත්‍රිකය. මේ මෙතන ඉඳන් තියෙන ඉතිරි ටික මේ දෙවෙනි ත්‍රිකය. එතකොට අපිට මෙන්න මේ ත්‍රිකය 209 මෙන්න මේ කෑල්ල කාට හරි තේරුම් කරන්න පුළුවන්ද? ස්කන්ධය බැගින් අරගෙන බලනවා. රූපස්කන්ධය ඉස්සෙල්ලා ගන්නවා. රූපස්කන්ධේ කුසලද අකුසලද අව්‍යාකතද? ඊළඟට වේදනාස්කන්ධය අරගෙන බලනවා කුසලද අකුසලද අව්‍යාකතද?
සංඥා ස්කන්ධය ආරම්භ බලනවා කුසලද අකුසලද අව්‍යාකතද සංකාර ස්කන්ධේ විඥාන ස්කන්ධය ආරම්භ බලනවා කුසලද අකුසලද අව්‍යාකතද කියලා. මේක තේරුම් කරන්න පුළුවන් ද කාට හරි? රූපස්කන්ධය කුසල ත්‍රිකයට යොදලා තමයි මේ තියෙන්නේ. මේ මෙතෙන්ට වෙනකම් විතරයි මේ ටික වෙන එක. රූපස්කන්ධය කුසලත් නෙමෙයි අකුසලත් නෙමෙයි රූපස්කන්ධය අව්‍යාකෘතයි. පස්සේ රූපස්කන්ධය කුසලුත් නෙමෙයි අකුසලුත් නෙමෙයි අව්‍යාකෘතයි. වේදනාස්කන්ධය රූප 28. දැයි වේදනාස්කන්ධය කුසලුත් වෙනවා අකුසලුත් වෙනවානේ. කුසල අකුසල අව්‍යාකృత වෙනවා. වෙනවා. හරි. සංඥාස්කන්ධය කුසල අකුසල අව්‍යාකృత තුනම එනවා. සංස්කාරස්කන්ධය කුසලුත් වෙනවා අකුසලුත් වෙනවා අව්‍යාකෘතත් වෙනවා. විඥානස්කන්ධය කුසලුත් වෙනවා අකුසලුත් වෙනවා අව්‍යාකෘතත් වෙනවා. හරි. දැන් උත්තරේ නම් හරි. අපිට මේ පොතේත් ඒක පෙන්නනවා. රූපස්කන්ධය අව්‍යාකතේ සතර ස්කන්ධය කුසල් විහක අකුසල් විහක අව්‍යාකත විහක කියලා මේකේ පාලි පැත්තත් බලන්න මේ වචන හුරු වෙන්න ඕන. මම පොඩ්ඩක් පෙන්නන්න එක සැරයක්. පංචස්කන්ධ රූපස්කන්ධ මේක ඊළඟට මේ තියෙන. රූපස්කන්ධෝ අව්‍යාකතෝ. චත්තාරෝ කන්දා සියා කුසලා සියා අකුසලා සියා අව්‍යාකතා. රූපස්කන්ධය අව්‍යාකතයි චත්තාරෝ කන්දා වේදනාස්කන්ධා සංඥාස්කන්ධා සංස්කාරස්කන්ධා විඥානස්කන්ධා සියා කුසලා කුසලත් වෙනවා සියා අකුසලා අකුසලත් වෙනවා සියා අව්‍යාකතා. ඔන්න ඕක තමයි පාලි පැත්ත. මේක පාලි පැත්තත් ඉගෙන ගන්න ගමන් මේ සිංහල පැත්තෙන් තේරුම් කරන්න. දැන් හරි. දැන් මේක කිව්වේ ඒ මහත්මල කියපු මහත්මලා කිව්වේ කොහොමද? මොනවා බලලාද? අපි එකක් ගමු. රූපස්කන්ධය අව්‍යාකෘතයි කියලා කිව්වා. රූපස්කන්ධය කුසලුත් නෙමෙයි අකුසලුත් නෙමෙයි අව්‍යාකෘතයි කියලා. ඒ කොහොමද කිව්වේ? අයි රූපස්කන්ධය කුසල නෙමෙයි කිව්වේ? රූපස්කන්ධය අභිධේයාර්ථ මොනවාද? රූපස්කන්ධය නාම ධර්ම නොවේනේ. අභිධේයාර්ථ මොනවාද? රූපස්කන්ධය අභිධේයාර්ථ. අපි ධම්මසංගණියේ මේ ත්‍රික දුක වල ඉගෙන ගත්තානේ නේ. රූපස්කන්ධය අභිධේයාර්ථ මොනවාද? රූප 28 නේද? රූපස්කන්ධය කියන්නේ රූප 28. එතකොට ත්‍රිකේ අපි ඉගෙන ගත්ත අභිධේයාර්ථ. ත්‍රිකේ මොනවද? කුසල ධම්මා කිව්වම කුසල් කිව්වම මොනවද අභිධේයාර්ථ? දෙවැනි අවුරුද්දේ කුසල් සිත් 21 කුසල් සිත් 21 28යි චෛතසික 38යි එච්චරයි. එතකොට කුසල ධම්මා කියන පදේ අභිධේයාර්ථ කුසල් සිත් 21යි චෛතසික 38යි. අකුසල ධම්මා කියන පදේ අභිධේයාර්ථ කුසල් සිත් 12යි චෛතසික 27යි. පරියටම හරි. අව්‍යාකත ධම්මා කියන එකේ අභිධේයාර්ථ විපාක සිත් 22යි ක්‍රියා සිත් 20යි නේ. චෛතසික 17යි අව්‍යාකත ධම්මා කියන්නේ විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි චෛතසික 52 වෙනවනේ. 52ම එනවද? අකුසල තියනවද? අඩු කරන්න කියනවා 46ට කොහෙද? විපාක 36යි ක්‍රියා සිත් 20යි චෛතසික 38යි. හරියටම හරි. චෛතසික 38යි රූප 28යි නිර්වාණය. අන්න හරි. දැන් පේනවද මේ පඤ්ඤ පුච්චකේ කරන්න බෑ ත්‍රික දුක ධර්මවල අභිධේයාර්ථ දන්නේ නැතුව. අපි දෙවැනි අවුරුද්දේ ඉගෙන ගත්තා. දැන් මේක නැවත මතක් කරන්න භාවනා 1 2 පොත හරි ඔබතුමන්ලා ලියාගත්තු පොත් හරි ළඟින් තියාගෙන මේවා පැත්තකින් ලියා ගන්න.
මේකෙම ලියා ගන්නවා නම් එහෙමයි කුසල ධම්මා කියන්නේ අභිදේයාත මොනවද අකුසල ධම්මා කියන්නේ අභිදේයාතම අව්‍යාකතා ධම්මා කියන්නේ විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි චෛතසික 38යි රූප 28යි නිර්වාණයයි. ඔන්න අපි අභිදේයාත ටික දැනගත්තත් පළවෙනි ත්‍රිකේ. එතකොට අපි දන්නවා රූපස්කන්ධය අයිති වෙන්නේ කුසල වලටත් නෑ. කුසල අභිදේයාත වල නෑනේ රූපස්කන්ධය. අකුසල අභිදේයාත වලත් නෑ. ඒක තියෙන්නේ අව්‍යාකතේ කොටසක්. අව්‍යාකතේ තව ධර්ම තියෙනවා. අව්‍යාකතේ කොටසක් තමයි රූපස්කන්ධය. එතකොට රූපස්කන්ධය අව්‍යාකතයි. කුසල වෙන්නෙත් නෑ අකුසල වෙන්නෙත් නෑ. අනිත් ස්කන්ධ කුසල් වෙන්න පුළුවන් කියනවා. ඒ මොකද වේදනාස්කන්ධය අපි ගමු. වේදනාස්කන්ධය කුසල් වෙන්න පුළුවන් කියනවා. කුසල් වෙනවයි කියනවා. කුසලද වේ. අපි කිව්වා කුසල ධම්මා කියන්නේ කුසල් සිත් 21යි චෛතසික 38යි කියලා. ඔතන තියනවද මේ වේදනාස්කන්ධය? තියෙනවා. කොහෙද තියෙන්නේ? චෛතසික 38න් එකක් වේදනාව නේද? වේදනාව. අන්න හරි. එතකොට කුසල වලක් තියෙනවා. අකුසල් සිත් 12යි චෛතසික 27 තියනවද වේදනාව? තියෙනවා. අව්‍යාකෘත වල කොහෙද වේදනාව තියෙන්නේ? අව්‍යාකෘත ධර්ම කීපයක් කිව්වනේ අපි. චෛතසික වල. ඔව් විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි යෙදෙන චෛතසික 38 වේදනාව එක ධර්මයක්. එතකොට අපි දන්නවා වේදනා ස්කන්ධය කුසලුත් වෙනවා අකුසලුත් වෙනවා අව්‍යාකතත් වෙනවා. ඔන්න ඕක තමයි මෙතන කියන්නේ. ඊළඟට සංඥා ස්කන්ධයත් එහෙමයි සංස්කාර ස්කන්ධයත් එහෙමයි. විඥාන ස්කන්ධය කුසල් වෙනවද? කුසල් වෙනවා. ඒ මොකද එහෙම කියන්නේ? සිත් කුසල් සිත් තියෙනවා. කුසල් සිත් 20ක තියෙන්නේ කුසල. එතකොට විඥාන ස්කන්ධය කුසල් වෙනවා. අකුසල් සිත් 12 තියෙන හින්දා අකුසලුත් වෙනවා. අව්‍යාකත වෙනවා. ඇයි? උපේක්ෂා. අව්‍යාකත වෙන්නේ ඇයි? විපාක ක්‍රියා සිත් තියෙනවා. එතකොට විඥාන ස්කන්ධය කියන්නේ සිත්. එතකොට විපාක ක්‍රියා සිත් තියෙන හින්දා අව්‍යාකතත් වෙනවා. ඔන්න ඕක තමයි මේකේ කරන විභාගය. හරි? දැන් මේකට මම පොඩි ටේබල් එකක් වගේ ඔයගලන්ට තේරුම් ගන්න හැදුවා. මම බලන්න ගන්න පුළුවන්ද කියලා. හරි මෙන්න මෙතන. දැන් මෙන්න මේ තියෙන්නේ මේ රූපස්කන්ධය වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහ මේ පැත්තට ලිව්වා. ත්‍රිකය මේ පැත්තට ලිව්වා පද තුන. කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකත ධම්මා. මේ තියෙන ඒවයි අභිදේයාත ටික. මම මේතන සිත් 21යි චෛතසික 38යි කියලා ලිව්වේ නැහැ. ඔයගලන්ට අවශ්‍ය නම් ලියා ගන්න. නැත්නම් මේක තේරුම් යන්න ඕන දැන් මේ 21යි 38යි කියවම මොනවද කියලා. සිත් 21යි චෛතසික 38යි. සිත් 12යි චෛතසික 27යි. මෙතන තියෙනවා ඉතිරි සිත් ටිකයි චෛතසිකයි රූප 28යි නිවනයි. දැන් රූපස්කන්ධය බැලුවම මේකේ තියෙනවද අභිදේයාත දිහා බලලා කියන්නේ. රූපස්කන්ධය කුසල ධම්මා කුටුවේ තියෙනවද? නෑ. මම මේ තිත් ටිකක් දැම්මේ නෑ කියන්නේ. මෙතනත් නෑ. මේකේ තියනවද? නෑ. තියෙනවා. ඒක අව්‍යාකත වල තියෙනවා. එතකොට මෙතන ඇත්ත. වේදනා ස්කන්ධය මෙතන තියනවද? තියෙනවා. ඔව් චෛතසික 38 එකක් වේදනා. මේ කුසල් සිත් 21 වේදනා 38ක් තියෙනවා. මේ 38. එතකොට මෙතන 27 ඇතුලේ තියෙනවා. මෙතනක් තියෙනවා මේ හින්දා නෙමෙයි 36යි 20 යෙදෙන වේදනාව. සංඥාත් එමය සංකාරත් එමය විඥානය කියන්නේ මේ සිත් 21 මෙතන සිත් 12 මෙතන සිත් 36යි 20. මෙන්න මේකෙන් තමයි අපි මේ උත්තරේ අරන් තියෙන්නේ. මෙන්න මේ උත්තරේ. රූපස්කන්ධය අව්‍යාකතය සතර ස්කන්ධය කුසල් වියක අකුසල් වියක අව්‍යාකත වියක. මෙන්න මේක තේරුණාද? තේරුණා. හොඳටම තේරුණාද? ඔව්. හරි. දැන් ඕගොල්ලන්ට තියෙනවා ඉන සතියේ මේ වැඩ කරන්න මේ ත්‍රික කීපයක් කරන්න තමන් කරන්න. දැන් මේක කරන්න මම 4-5ක් දෙන්නම් ඊට වැඩි කරනවා නම් හුඟක් හොඳයි. සියලු දෙනාම මේ තියෙන වේදනා ත්‍රිකේ මේක අමාරුයි ටිකක්. මේක ටිකක් අමාරුයි කියලා මෙතනින් සටහන් කරගන්න. මොකද මේකට අමාරු වෙන්නේ මේක නිප්පදේශ ත්‍රිකයක්ද සප්පදේශ ත්‍රිකයක්ද? අපි දෙවෙනි අවුරුද්දේ කරපුවා මේක නිප්පදේශද සප්පදේශද මේ වේදනා ත්‍රිකය?
සප්පදේශ. සප්පදේශයි මේකට අයිති නැති ධර්ම ටිකක් තියෙනවා. පළවෙනිම එක වේදනාව. වේදනාව මේකට අයිති නෑ නේද? දැන් යන්න භාවනා පොතට ගිහිල්ලා ආපහු මේවයි අභිදේයාත පද තුනේ ලියා ගන්න. අයිති නැති ධර්ම කියලාත් යටින් ලියා ගන්න 4ක්. එකින් එකට කරන්න. එතකොට මේ වේදනා ත්‍රිකේ සප්පදේශ හින්දාම තමයි ටිකක් අපහසු. ඔන්න මේක කරන්න බලන්න කරගෙන එන්න ඊළඟ දවසේ අපි සාකච්ඡා කරමු. ඊළඟට මේ තියෙන්නේ විපාක ත්‍රිකය. මේක පහසුයි. මේ තියෙන උපාදින්න ත්‍රිකය මේක කර්මජ රූප චිත්තජ රූප වෙන් වෙන හින්දා ටිකක් අමාරුයි. හැබැයි මේක නිප්පදේශ ත්‍රිකයක් මට මතක හැටියට. මොකද වැඩ? මේ උපාදින්න ත්‍රිකය. උපාදින්න ත්‍රිකය දාන්න ස්කන්ධ වලට පංචස්කන්ධය රූපස්කන්ධය උපාදින් මේ අර අපි ටේබල් එකේ පින්නේ වගේ. ඒ ටේබල් එක අඳින්න මේකට ඉස්සෙල් එකට අඳින්න වේදනා ත්‍රිකයට විපාක ත්‍රිකයට උපාදින්න ත්‍රිකයට තව කීපයක් කරන්න පුළුවන්ද? මේ විතක්ක ත්‍රිකයටයි ප්‍රීති ත්‍රිකයත් ටිකක් අපහසුයි. අඩුතරමින් මේ මෙතන 5ක් විතර කරන්නකො. මුල 5 කරා. මුල 5 කියන්නේ කුසල ත්‍රිකයයි අපි කුසල ත්‍රිකය දැන් කරානේ ඒක අයින් කරමු. වේදනා ත්‍රිකය විපාක ත්‍රිකය උපාදින්න ත්‍රිකය සංකිලිට්ඨ ත්‍රිකය විතක්ක ත්‍රිකය. ඔන්න ওই ටිකට කරා නම් ඔයගලන්ට හොඳ දැනුමක් එනවා මේ පඤ්ඤපුච්චක කියන්නේ මොනවද කියලා. මේවා හරි පහසුයි. හැබැයි තේරුම් අරගෙන කරන්න. පුළුවන් නම් අර විදියට ටේබල් එකකට දාගන්න මේ අභිදේයාත ටික. අර මං ඉස්සෙල්ලා පෙන්නුවේ. මම ඒක පෙන්න. මෙන්න මේකට. දැන් මේක කොහොමද විපාක ත්‍රිකයට දාන්නේ? මෙතන මොකද්ද ලියන්නේ? විපාකා ධම්ම. විපාකා ධම්ම. විපාකා ධම්මා විපාක ධම්ම ධම්මා විපාක ධම්ම ධම්මා නේව විපාක න විපාක ධම්මා. හරි. භාවනා පොත අරගෙන මේවා පුරව ගන්න. හරිද? ඊට පස්සේ මේ ස්කන්ධ ටික මේ විදිහටම පහළියලා මේක බලන්න රූපස්කන්ධේ විපාක ධර්ම තියෙනවද කියලා. මෙතෙන්ට විපාක ධර්ම වලට රූපස්කන්ධේ නිප්පදේශ හරි සප්පදේශද කියලා බලලා විපාක ත්‍රිකේ නිප්පදේශද සප්පදේශද කියලා බලලා මෙතනින් තව කොලම් එකක් දාන්න සප්පදේශ නම් ආයත් නැති ධර්ම මේ ත්‍රිකේට ආයත් නැති ධර්ම කියලා 4වෙනි එක. මං කියන එක තේරෙනවද? තේරෙනවා. ඊට පස්සේ දැන් මේ විපාක ත්‍රිකයට මේ ටේබල් එක ඇඳලා බලන්න රූපස්කන්ධය මේකේ තියනවාද මේකේ තියනවාද එහෙම නැත්නම් මේ අයිති නැති ගොඩේද තියෙන්නේ කියලා. වේදනා ස්කන්ධය මෙතන තියනවාද එහෙම නැත්නම් මේ අයිති නැති ගොඩේද තියෙන්නේ කියලා. මම මේ අයිති නැති ගොඩ කියන්නේ සප්පදේශ ත්‍රික සඳහා. සමහර ධර්ම තියෙනවා අයිති නැහැ. ත්‍රිකයට අයිති නැහැ. සප්පදේශයි කියන්නේ අපි ඒකයි. ওই විදිහට මේ ටේබල් එක විපාක ත්‍රිකයට හදන්න වේදනා ත්‍රිකයට හදන්න උපාදින්න ත්‍රිකයට සංකිලිට්ඨ ත්‍රිකයට විතක්ක ත්‍රිකයට හදලා ඊළඟ දවසේ අපි කතා කරමු. ඊට වැඩිය කරන්න පුළුවන් මහත්මීන් හේතුත් 5ක් විතර කරන්න. ඊළඟට යන්නේ හේතු දුකේ මේ 210 ඡේදයේ බලන්න පෙළ පොතේ. මෙතන තියෙන මේ හේතු දුකය ඒ දුක 50 පටන් ගන්න එතනින් 210ද? ඔව් මේ තියෙන සතර ස්කන්ධය හේතු නොවේති සංස්කාර ස්කන්ධේ හේතුදයි න හේතුද වන්නා මේ අපිට හරියටම පේනවා හේතු කියන්නේ 6යි සතර ස්කන්ධය හේතු වෙන්නේ නැහැ සංස්කාර ස්කන්ධය මොකද මේකේ තියෙනවා මේ ස්කන්ධ 4 බලලා ප්‍රඥාව තියෙන හින්දා සංස්කාර ස්කන්ධේ හේතුත් වෙනවා න හේතුත් වෙනවා. මේවා අපි පොඩ්ඩක් බලන්න මේක අර ටේබල් එක ඇඳලා බලන්න. වෙලා තියෙන මහත්මයෙක් ඉන්නවනම් මේ දුක 5ක් විතර කරන්න. හොඳයි බොහොම පිං මං හිතනවා තේරුණයි කියලා අපි පුළුවන් තරම් පුළුවන් ආකාරයෙන් හැබැයි දැන් තමන් ඒවා කරන්න වෙනවා ලියන්න වෙනවා. මේක හරියට ඉගෙන ගත්තොත් පඤ්ඤපුච්චකයක් ඉගෙන ගන්න පුළුවන්. ස්කන්ධ විභංගය අමාරු විභංගයක්. ඒක තේරෙනවා නම් අපිට ඊළඟ විභංග ටිකක් ඉගෙන ගන්න පහසු වෙනවා.
අපි තව විනාඩියක් දෙකකින් මොනවා හරි ප්‍රශ්න තියෙනවද අහලා නැත්නම් මං හිතන්නේ පන්ති අපිට අවසන් කරන්න වෙනවා. තේරුණාද මහත්මීන්ට? පැහැදිලි. නෑ දුරකට තේරුණා මැඩම්. පැහැදිලි. හරි. දැන් ඉතිරි ටික තේරුම් ගන්න තමන්ම මහන්සි ගන්න ඕන පොතක් අරගෙන ලියන්න. විශේෂයෙන්ම දුක මූලික සම්පූර්ණයෙන්ම වගේ ඒ කොටස් වලින් සම්පූර්ණයෙන්ම 3-4ක්වත් ලියන්න. ඊට පස්සේ පඤ්ඤ පුච්චක අර ටේබල් එක බලලා මෙතනින් බලන්න ඒ ත්‍රිකයට ඒ ටේබල් එක වගුව අඳින්න පුළුවන්ද ඒ අනුව උත්තරේ ගන්න. මොකද මේ උත්තර අපිට කටපාඩම් කරගන්න බෑනේ. අපි දැනගන්න ඕනේ මේ උත්තර කොහොමද ගන්නේ කියලා. හරි ඒකට අපිට භාවනා ආර්ථික දුක මාතිකාවල අභිදේයාත ටික අවශ්‍යම වෙනවා. හොඳයි අපි දැනට එහෙමනම් අදට නවත්තමු. අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටාජි බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසන. ආකාසට්ටාජි බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ධර්මදේශන. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ත්වං සදා. ඉත්තාවතා චම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉත්තාවතා චම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti. බොහෝ දිනාටම වහවහ ධර්ම ඥානය ලැබේවා. ප ဋ ාණ සභාවිනුත් මේ අපිට මේ ලබා දීපු අවස්ථාවත් ඔබතුමන්ලාට මෙන්ලාට මේ ලබා දීපු අවස්ථාවටත් අපි අනේක වාරයක් නායක ස්වාමීන් වහන්සේටත් අනිකුත් ස්වාමීන් වහන්සේලාටත් ගෞරව ආදරයෙන් සිහිපත් කරනවා. බොහොම පිං හැම දිනක්. බොහොම පිං මහත්මිය. සරණයි.